Right, hello everyone again. So we shall start the class. Today we are going to talk about passive voice. ගිය සඳුදා අපි පසුගිය සතියේ සඳුදාත් පටන් ගත්ත passive voice වලින්. ඉතින් අද අපි ඒක ඉතුරු කොටස කතා කරගෙන යන්නයි යන්නේ. Passive voice මම පැහැදිලි කිරීමක් කරා and most of no not most some of the students actually texted me. They didn't understand much. වැඩි තේරුනේ නැහැ කියලා මට messages කීපයක් ආවා. වීඩියෝ එක බලනකොට තමයි තේරුනේ කියලා කිව්වා. ඒකට හේතුව මම විශ්වාස කරේ මම එදත් සිංහලෙන් පැහැදිලි කිරීම කරාට වැඩිය ලොකු පැහැදිලි කිරීමක් කරන්නේ නැතුව උදාහරණ වාක්‍ය හරහා ඔයාලට ඒක අවබෝධ කරගන්න උත්සාහ කිරීම. ඒතර ඔයාලා ඉගෙනගෙන ආපු පැටර්න් එකට වඩා පරිබාහිර ක්‍රමයකට ඉගෙන ගන්නකොට ළමයෙක්ට සමහරක් වෙලාවට තේරෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හොඳටම කල්පනා කරලා බලුවොත් අපි ලංකාවේ තේරුම් ගන්න සහ මතක තියාගන්න ඉගෙන ගන්නවා මිසක් අපි පාවිච්චි කරන්න ඉගෙන ගන්නේ නැහැ කියන කාරණේ වල දන්නවා. අපි O level වලට ඉගෙන ගත්තත් A levels වලට ඉගෙන ගත්තත් යුනිවර්සිටි වල නම් කාරණේ තරමක් වෙනස් වෙනවා. ඒත් සමහර කැම්පස් වල තියෙන නැත්නම් යුනිවර්සිටි වල තියෙන කෝසස් උනත් භාවිතයට වඩා තියරි නැත්නම් න්‍යාය මතක තියා ගැනීම කියන කාරණේ තමයි අපේ අධ්‍යාපන රටාව හැදිලා තියෙන්නේ. එතකොට අවුරුදු ජීවිතේ වැඩිහිටියෙක් වෙනකම් ඉගෙනගත ක්‍රමවේදයට වෙනස් ආකාරයකට හිතන මිනිස්සෙක් විදියට උගන්වන්න ගිහපු ගමන් හැලහැප්පීම ඇති වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ගුරුවරයා හරහා ඒක 100%ක් අර සිංහල පැහැදිලි කිරීම සහිතව තෝරා ගැනීම තමයි බලන්නේ. ඒක නැතුව ඒක පාවිච්චි කිරීම නෙවෙයි. ඒක හරි හෝ වැරදි අපි ඒක ඉස්සරහට වෙනස් කරමු. නමුත් එකවර එක වෙනස් කරන්න ගියොත් ඔයාලට ඒ ක්‍රමයේ පාවීමේ සම්භාවිතාවයක් තියෙනවා කියලා මට වැටහෙනවා. හොඳයි. අපි එහෙනම් පැසිව් වොයිස් වල මම ආපහු මතක් කිරීම පටන් ගන්නම් මෙහෙම. ඉස්සලාම් බලන්න ඇයි අපි මේක ඕන කරන්නේ? දැන් ගොඩක් අය හිතනවා මේක ෆෝමල් රයිටින් වලට ඕන දෙයක්. නෑ වැරදි. මේක ඩේ ටු ඩේ ලයිෆ් එකට ඕන. අපේ දිනදා ජීවිතේදී අපි පැසිව් වාක්‍ය පාවිච්චි කරන්න වෙනවා. ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන්න යනකොට අනිවාර්යෙන්ම ඔයාලට පැසිව් වාක්‍ය පාවිච්චි කරන්න වෙනවා. ඒකේ කිසිම වාදයක් නැහැ. there is no argument. වාදයක් නැහැ. අනිවාර්යෙන්ම පැසිව් වාක්‍ය ඕන දේ විදිහට. සමහර අදහස් කියන්න අනිවාර්යෙන්ම ඕන. දැන් උදාහරණ කීපයකින් අපි පටන් ගමු. පැසිව් වාක්‍යයක් කියලා කියන්නේ කර්මකාරකයි සිංහලෙන්. සිංහල වාක්‍ය රටාවට කියන්නේ කර්මකාරක වාක්‍ය රටාවක් කියලා. කර්මකාරක වාක්‍ය රටාව අපිට ඕන වෙන්නේ ඇයි? මම අවස්ථා කීපයක් මේක අතරම 5කට 6කට බෙදන්න පුළුවන්. නමුත් මම ඒවා ඔක්කොම ලඝු කරලා කොටස් දෙකකට ලඝු කරගත්තා. පළවෙනි කාරණේ තමයි කරන කෙනා සඳහන් නොවන අවස්ථාව. The doer is unknown. කරන කෙනා නැහැ. උදාහරණයක් ඔයා දන්නවා මම හොරකම් කළා නම් I stole කියලා. දැන් මේක කරපු කෙනා ඉන්නවා. කවුද හොරකම් කළේ? මමයි හොරකම් කළේ. මම තමයි හොරකම් කළේ. මම කියන පුජ්‍යලයා ගිහිල්ලා තව කාගේ හරි දෙයක් ගත්තා. අනවසරයෙන්. මම හොරකම් කරා. හරි? I taught. මම ඉගෙනුවා. මම past tense එකෙන් ගන්න ලේසි නිසා I taught මම ඉගෙනුවා. මේ පැසිව් කෙනෙකුට හැම ටෙන්ස් එකකින්ම කියන්න පුළුවන්. ඒ නිසා මේක මේ අවස්ථාව තේරුම් ගන්න. දැන් කවුද හොරකම් කරේ? කවුද හොරකම් කරේ? මමයි හොරකම් කරේ. I taught. කවුද ඉගෙනුවේ? ඒ වැඩේ කරේ මම කරපු දෙයක්. මම තමයි මේ ගෙදර හැදුවේ. I built this house. මම තමයි ඉදි කළේ මේ ගෙදර. මමයි ඉදි කළේ මේ ගෙදර. මමයි මේ ගෙදර ඉදිරි කරා. ඔන්න අවුරුද්දකුත් දාමු. in 2020 කියමුකෝ 2020 දී මම තමයි මේ ගෙදර ඉදි කළේ. මේ ගෙදර හැදුවේ මම 2020 දී. හරිද? නැත්තම් අපි වෙන පුජ්‍යලෙක් ගමුකෝ අය නැතුව. හිමල් කියලා අෂෙන් කියලා ගමුකෝ අපි හැමදාම ගන්න එක්කන අෂෙන් called me. අෂෙන් called me. අෂෙන් මට කෝල් කරා. කවුද කෝල් කරන වැඩේ කරේ? අෂෙන් තමයි කළේ. ඔන්න කර්තෘකාරකයි. අයි මේ වාක්‍ය කරන කෙනා ඉන්නවා. ඒ කරන කෙනාට අපි කියනවා කර්තෘ කියලා. ඒතර කර්තෘ අෂෙන් තමයි කෝල් කරේ මම. අෂෙන් called me. හරි. තව අපි එකක් ගමුකෝ අෂෙන් කරපු දෙයක්ම. අෂෙන් සාමාන්‍ය verb එකක් නැතුව මම සරලම එකක් ගමුකෝ. අෂෙන් invited him. අෂෙන් ඔහුට ආරාධනා කළා. ඒ නිසා එයා ආවේ මෙතෙන්. ඇයි එයා මෙතෙන් ආවේ? මොකද අෂෙන් එයාට ආරාධනා කරානේ. Okay? The government රජය cancelled the exam. ඉන්න පොඩ්ඩක් ඉන්න මට බෝඩ් එක. Okay. The examination වෙන්න ඕන හරි වචනේ. නමුත් අපි සාමාන්‍ය ජීවිතේදී exam කියලා තමයි කියන්නේ. ඒකත් exam නෙමෙයි I අකුරෙන් examination example. අපි කියන්නේ example කියලා. example නෙමෙයි example ig මම pronunciation පාඩමේදී මේ දේවල් කියලා දෙන්නම්. දැනට කලබල වෙන්න එපා. So government cancelled the exam. රජය අවලංගු කරා විභාගය.
හරි. දැන් එහෙමනම් දැන් මේ කරපු හැම වෙලාවෙම ඉන්නවා කරපු කෙනා. මොන ඇක්ටිව් වොයිස් වාක්‍ය. දැන් මට ඕන මේ කරපු කෙනා නැති කරන්න ඕන. දැන් මගේ බෑග් එක හොරකම් කළා. මගේ බෑග් එක හොරකම් කරා. දැන් මගේ බෑග් එක හොරකම් කරා. නිකමට උඩ පළවෙනි වාක්‍ය දෙකට විතරක් අවධානය දෙන්න. බැරි වෙලාවක හරි ඔයාලා ලිව්වොත් my bag stole කියලා බොහොම ලස්සනයි මේ වාක්‍ය හරි වගේ දැනෙනවා. my bag stole. පුතා I stole කියන්නේ මම තමයි හොරකම් කරේ. මගේ මොලේ පාවිච්චි කරලා මගේ අතපය පාවිච්චි කරලා මොන හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා මම තමයි කාගේ හරි දෙයක් හොරකම් කරේ. I stole. तर my bag stole කිව්වහම දැන් I stole කියන්නේ මම හොරකම් කරා. නිමල් stole නිමල් හොරකම් කරා. my father stole මගේ තාත්තා ගිහලා කාගේ හරි දෙයක් ගත්තා. my brother stole මගේ සහෝදරයා ගිහලා තව කාගේ හරි දෙයක් ගත්තා. අෂේන් stole අෂේන් ගිහලා මොන හරි හොරකම් කරා. කවුරු හරි ගිහලා හොරකම් කරා. ඒ පුජ්‍යලයා. ඒතර my bag stole කිව්වොත් එහෙම ලියන්න පුළුවන්. එහෙම ලියුවම මොකද්ද වෙන්නේ? හොඳට කල්පනා කරන්න මගේ බෑග් එක හොරකම් ඉංග්‍රීසියෙන් හිතන්න. මගේ බෑග් එක stole කරා. මගේ බෑග් එකට අතපය ඇවිල්ලා. එයා ඇවිදගෙන ගිහිල්ලා. එයා කාගේ හරි දෙයක් අරගෙන බෑග් එක කරපු දෙයක් වෙනවා නේද? බෑග් එක කරපු දෙයක් වෙනවා දැන්. ඒකනේ මෙයා ක්‍රියාවට කලින් ඉන්නේ. මම කරා නම් I stole, නිමල් කරා නම් නිමල් stole. මගේ බෑග් එක ජීවියෙක් බවට පරිවර්තනය වෙලා එයා ගිහිල්ලා තව කාගේ හරි දෙයක් ගත්තා නම් my bag stole කියලා කියන්න පුළුවන්. ඒතර මගේ බෑග් එක කරපු දෙයක් තමයි ඔයා වෙලිලා තියෙන්නේ. හැබැයි ඇත්තටම එහෙම දේවල් වෙන්නේ නැහනේ. බෑග් එකකට පණ එන්නේ නැහනේ තව කාගේවත් දෙයක් හොරකම් කරන්න යන්නේ. වෙලා තියෙන්නේ බෑග් එකටයි. බෑග් එක හොරකම් කළා. බෑග් එක හොරකම් කරලා කවුද? අන්න කරපු කෙනා නෑ වාක්‍ය පැසිව්. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕන. බෑග් එක කරපු දෙයක් නෙමෙයි. බෑග් එක හොරකම් කළා. කවුද කරේ? කරපු කෙනා නෑ. ඔන්න කර්තෘකාරකයි. මම මෙතන my bag වලට his bag කියලා කියන්න. I stole his bag. මම ඔහුගේ බෑග් එක හොරකම් කළා. ඒතර his bag stole කිව්වොත් his bag stole කිව්වොත් ඔහුගේ බෑග් එක පණ ඇවිල්ලා ගිහලා කාගේ හරි එකක් හොරකම් කරලා. නමුත් මේක වෙන්න ඕන පැසිව්. පැසිව් වාක්‍යයක මම කිව්වා අලුතෙන් ආපු අයත් ඉන්න නිසා මම මතක් කිරීමක් කරන්න. පැසිව් කියන්නේ හරිම ලේසි වාක්‍ය රටාවක් පුතා. මම හිතන්නේ ඇක්ටිව් වලට වැඩිය අතරම පැසිව් වොයිස් ලේසි. It's very easy. It's very easy, really easy. You just need to understand one thing. පැසිව් වොයිස් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල් දෙකක් තියෙනවා. ඒ දෙක විතරයි තේරුම් ගන්න ඕන. වෙන මොනවත් තේරුම් ගන්න ඕනේ නැහැ. ඔයා තේරුම් ගන්න ඕන පැසිව් වාක්‍යයකට be ක්‍රියාපදයක් තියෙනවා. B ක්‍රියාපද පිළිබඳව අවබෝධයක් නැති කට්ටිය ඉන්න පුළුවන් නිසා මම පුංචි මතක් කිරීමක් විතරක් කරලා දෙන්නම් B ක්‍රියාපදවල භාවිතය. B ක්‍රියාපද I එක්ක පාවිච්චි කරනවා am කියන B ක්‍රියාපදය. I නම් සෑම විටම am මොකක්ද දෙන්නේ? ඒ වගේම he she සහ it කියන ඒක වචන කර්තෘලත් එක්ක අපි පාවිච්චි කරනවා is කියන B ක්‍රියාපදය. I එක am පාවිච්චි වෙනවා. ඒ වගේම something is wrong. I am he she it එක අපි පාවිච්චි කරනවා is කියන B ක්‍රියාපදේ. ඒතර am is මොන්ට එක තව පොඩ්ඩක් ලං කරමු අපි. ඒතර තවත් ලේසි පැහැදිලි. අපි මේක remove කරමු. හරි. අපි B ක්‍රියාපද බලන මොඩියුල් 1 එකේදී ඊටාම පැහැදිලි දවස් 3ක විතර මම හිතන්නේ ලොකු අපි දේශන කීපයක් කරා. එතකොට අපි ඉන්නවා ඊළඟට you ඉන්නවා, we ඉන්නවා, they ඉන්නවා. හරි. Something is wrong with my word file today anyway. හරි. එතකොට මේ විදිහට තිබුණාම ලේසි වාට බලා ගන්න පාඩම් කරගන්න. UV දේශා සියලුම බහුවචන එක ආපාවිච්චි කරමු. හරි. I එක am වර්තමාන කාලයේදී. හරිද? I එක වර්තමාන කාලයේදී am සෑම විටම B ක්‍රියාපදේ. He she it සහ සියලුම එක වචන එක is. He is, she is, it is, my mother is, my father is, my brother is, Ashen is, එක්කෙනෙක් නම් is. දැන් මගේ බෑග් එක එකක් නිසා is. My bag is. My mother is. My father is. Okay, my bag is, my computer is, my laptop is, my mouse is, my mobile phone is, my shirt is, my nose is, my hair is. මොකද කොණ්ඩෙත් එකක් විදිහට සලකන්නේ. එක දෙයක් නම් is. Okay, you know it already. And then you we දේශා සියලුම බහුවචන එක. You we දේශා සියලුම බහුවචන එක. you එක්කෙනෙක් වුණත් ගොඩක් වුණත් බහුවචනලා සලකන්නේ. You we දේ බහුවචන ගොඩට තමයි අපි ගන්නෙ මෙතෙන්දී.
You, we, they are. My friends are. My brothers are. My sisters are. Okay. My teachers are. My bags are. My dogs are. My වෙන්න ඕනේ ඕන දෙයක් බහුවචන නම්. හරිද? Countries are. Ministers are. ඇමතිවරු. ඔක්තන ආ කියලා තමයි පාවිච්චි කරන්නේ. එතකොට be ක්‍රියාපද වල ඔච්චරයි. දැන් අතීත කාලයට ආවම am ගේ අතීත කාලයේ was, is ගේ අතීත කාලයේ was, ආගේ අතීත කාලයේ were. එතන මතක තියාගන්න ඕන am is are was were කියලා එච්චරයි. am is are was were. ඔච්චරයි be ක්‍රියාපද. එතකොට මේකේ purpose එක වෙන්නේ be ක්‍රියාපදයක අරමුණ වෙන්නේ be ක්‍රියාපදයක අරමුණ වෙන්නේ වාක්‍ය අයිති කාලය නිරූපණය කිරීම. එච්චරයි. වාක්‍ය අයිති කාලය පෙන්වන එක තමයි be verb එකේ job එක. දැන් I am happy කියන්නේ මම දැන් සතුටින්. I was happy ඉස්සර සතුටින් හිටියා. Okay? I'm a teacher දැන් මම ගුරුවරයෙක්. I was a teacher ඉස්සර මම ගුරුවරයෙක්. They are my friends ඔවුන් මගේ දැන් යාළුවෝ. ඉස්සර යාළුවා මගේ යාළුවෝ. They were my friends. එච්චරයි. ඒතර be ක්‍රියාපදයක ෆන්ක්ෂන් එක වෙන්නේ වාක්‍ය අයිති කාලය පෙන්වන එක. ඒතර පැසිව් වාක්‍යයකට be ක්‍රියාපදයක් ඇයි ඕන? අපි දන්නවා පැසිව් වාක්‍යයක දෙවෙනි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ තමයි මේ be ක්‍රියාපදයේ ගාවින්ම අපි ලියන්න ඕන ක්‍රියාපදේ ලියන්න හෝ කියන්න ඕන past participle ස්වරූපයෙන් V3 form එකෙන්. ඒ කියන්නේ ඕනම ක්‍රියාපදයක අපි දන්නවා ප්‍රධාන කොටස් තුනකට අපි බෙදා ගන්නවා. Go, went, gone. Eat, ate, eaten. Right? Come, came, come. අන්නේ තුන්වෙනි ස්වරූපයට අපි කියනවා regular සහ irregular verbs දෙකේම මම මේක කලින් කියලා දුන්නා verb list එකක් ඔයාලට ලැබෙන්න සලස්සලා තියෙනවා. අලුතෙන් ආපු ළමයින්ට හැකි ඉක්මනින් මම ඒක ලැබෙන්න සලස්වන්න. ලස්සන verb list දෙකක් ඒවලා තියෙනවා. එකක් regular verb list එකක් අනිත් එක irregular verb list එකක්. ඊට අමතරව irregular list එක පාඩම් කරන්න පුළුවන් ක්‍රමයකට ලංකාවේ පළවෙනි වතාවට නිර්මාණය කරපු ලස්සන සිස්ටම් එකක් හදලා තියෙනවා irregular ටික වෙන වෙනම කැටගරි කරලා. ඒතර ඔයාලට පාඩම් කරගන්නත් ලේසි වෙන්න හදලා තියෙන ක්‍රමයකුත් තියෙනවා. මතක තියාගන්න ලේසි වෙන්නේ. ඔන්න ඒ ටික දැනගෙන ඉන්නකොට ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් පැසිව් වාක්‍ය කරන්න බෑ. දැන් ඔයා අනිවාර්යෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන පැසිව් වාක්‍යයක past participle නිසා හැම ක්‍රියාපදයකම past participle එක දැනගෙන ඉන්න ඕන. regular නම් ලේසි ed දාන්නනේ තියෙන්නේ. irregular ක්‍රියාපද විශේෂයෙන්ම past participle එක පිළිබඳ හොඳ අවබෝධයක් වාට තියෙන්න ඕන. you need to remember it anyway. මතක නැත්නම් ඒක කියන්න බෑ නේද? past participle ලියන්න ඕන නම් past participle ලියන්න ඕන. right. දැන් පැසිව් වාක්‍යයක මොනවද තියෙන්න ඕන? කාලය අනුව be ක්‍රියාපදයක් තියෙන්න ඕන. ඒ කියන්නේ am is are was were කියන එකක් තියෙන්න ඕන. ඒත් එක්කම ක්‍රියාපදේ past participle තියෙන්න ඕන. එච්චරයි. ඔක තමයි තියරි එක. දැන් අපි මේකේ භාවිතයට යමු. හරි? එතකොට දැන් මගේ බෑග් එක හොරකම් කරා. දැන් ඔයාගේ ඔලුවට අපහුව වෙනවා. මගේ බෑග් එක කරපු දෙකක් නෙවෙයිනේ තියෙන්නේ. බෑග් එකට කරපු දෙයක්. කවුද ඔය හොරකම් කරන වැඩේ කරේ? පුජ්‍යලයා නැහැ. අන්න කරන කෙනා නැහැ කියන්නේ වාක්‍ය පැසිව්. කරන කෙනා නැහැ කියන්නේ වාක්‍ය පැසිව්. එතකොට මොකද වෙන්න ඕන? දැන් හොරකම් කරනවා නම් is stolen. හැබැයි මේක හොරකම් කරලා ඉවරයිනේ පුතා. ප්‍රැක්ටිකලි ගත්තාම බෑග් එක හොරකම් කරන්නේ නැහැ නේ හැමදාම. බෑග් එක හොරකම් කළා එක මොහොතක අතීතේ. එහෙනම් අතීත කාලේදී was පාවිච්චි කරනවා steal එකේ past participle එක stolen. My bag was stolen. My bag was stolen. මගේ බෑග් එක හොරකම් කළා. මගේ පෑන හොරකම් කරලා my හොරකම් කරා. My pen was stolen. My pen was stolen. මගේ පෑන හොරකම් කරා. හරිද? හරි. එහෙමනම් අපි යමු දැන් මේකේ ඊළඟ කොටසට. දැන් I taught කියන වාක්‍යයට එමුකෝ අපි. I taught කියන වාක්‍යයට එමුකෝ. එතන මම ඉගැන්නුවා. දැන් මම තමයි ඉගැන්නුවේ. අපි කවුද come on I taught him කියලාම ගමුකෝ. මම ඔහුට ඉගැන්නුවා. නැත්නම් I taught English කියලා ගමුකෝ. මම ඉංග්‍රීසි ඉගැන්නුවා. මම ඉගැන්නුවා ඉංග්‍රීසි. කවුද මේ ඉංග්‍රීසි උගන්වන වැඩේ කරේ? මම. එතන ඉංග්‍රීසි ඉගැන්නුවා කියලා කිව්වොත් English taught කියලා කිව්වොත් ඒක වැරදි. ඉංග්‍රීසි කරපු දෙයක් වෙනවා. ඉංග්‍රීසි කියලා මහත්තයෙක් ඉන්නවා. එයාගේ නම ඉංග්‍රීසි. සම්පත් taught සම්පත් ඉගැන්නුවා. නිමල් taught නිමල් ඇවිල්ලා ඉගැන්නුවා. ජේන් taught ජේන් ඉගැන්නුවා. English taught ඉංග්‍රීසි කියලා මහත්තයෙක් ඇවිල්ලා ඉගැන්නුවා වෙනවා. ඉංග්‍රීසි කියලා අතපය තියෙන කෙනෙක් ඇවිල්ලා. මෙයා කරපු දෙයක් නෙවෙයිනේ. මෙයාට කරපු ඉංග්‍රීසි ඉගැන්නුවා වෙන කවුරු හරි. ඔන්න පැසිව්. දැන් උගන්වලා ඉවර නිසා be verb එකක් ඕන. ඉංග්‍රීසි ඒකවචනයි was. teach එකේ past participle එකත් taught ම තමයි. දැන් පටල ගන්න එපා. මෙතන තියෙන්නේ past tense එක, මෙතන තියෙන්නේ past participle එක. teach taught taught. ඒවා දැනගෙන ඉන්න ඕන past participle. එහෙම නැත්නම් පාට මම verb list එක දුන්නාම කටපාඩම් කරගන්න වෙනවා. මම වචන පාඩම් කරන්න කැමතිම නැති ගුරුවරයෙක් කරනවටත් කැමති නෑ. නමුත් past participle පාඩම් කරගන්න වෙනවා. list එක. ගොඩක් නෑ 80ක් විතර තියෙන. එකෙන් ඔයාලා 60ක් විතර දැන්ටත් දාන්න. So ඔයාලට 10ක් 15ක් අලුතෙන් තියෙනවා. So English was taught.
දැන් මේකට එන්නකෝ. දැන් මේකට එන්න. I built this house. එකේ build නේ මම අතරම බලාපොරොත්තු වෙන build කියලා. මම ඉදි කළා මේ ගෙදර 2020 කියන අවුරුද්දේදී. දැන් මට ඕන මාව අයින් කරන්න. මාව නෑ. මේ ගෙදර හැදුවේ 2020 දී. මේ ගෙදර හැදුවේ 2020 දී. මේ අපි කතා කරන ගෙදර හැදුවේ 2020 දී. මේ ගෙදර අනිවාර්යෙන් එතකොට ආයෙන්න ඕන this house මේ ගෙදර කවුද හැදුවේ? කෙනා නැහැ. ඔන්න පැසිව් වාක්‍යයක්. This house was. කල්ලා ඉවරයි be verb එක ගත්තා. දැන් past participle එක මොකක්ද වෙන්න ඕන? මොකක්ද past participle එක එන්න ඕන මෙයත් එක්ක? මේ ගෙදරත් එක්ක past participle එක this house was built. කොයි අවුරුද්දේද? in 2020. මේ ගෙදර හැදුවේ 2020 දී. කරපු කෙනා ගැන සඳහනක් නැහැ. මේ ගෙදර හැදුවේ 2020 දී. තාම අෂේන් called me. අෂේන් කෝල් කරා මට. කවුද කෝල් කරේ? අෂේන්. සමහරක් අවස්ථා එනවා මට අද උදේ කෝල් කරානේ. කවුද කියලා කියන්නේ? මට උදේ කෝල් කරා. මට එන්න කිව්වනේ. මට එන්න කිව්වනේ. ඔයා කියන්නේ මට එන්න කිව්වා. දැන් කතාව යන අතරේ වා කියනවා මට මාර විදියට වැන්නේ. මාව ඇරස් කරා ඊයේ නෑ. මාව ඇරස් කරා. කවුද කරේ? දන්නේ නෑ. මම ඊයේ රෑ නෝන මාව නවත්ත ගත්තා. මට වැන්න හොඳටම. කවුද ඔයාට වැන්නේ? අපි ඒ කියපු කෙනා කියන්නේ නැතුව සමහර අවස්ථාවලදී සමහර ලාවට ඒක තේරෙනවා. ඒක දැන් මාව ඇරස් කරා ගමන් පොලිසියෙන් කියලා තේරෙනවනේ. මාව රිමාන්ඩ් කරා සති දෙකකට කියලාද කියද්දි දන්නවනේ ජජ් කරපු වැඩක් කියලා. මොකද මිනිස්සු එක්ක රක්ෂිත බන්ධනාගාර කරගන්න බෑනේ කාටවත්. රිමාන්ඩ් කරන්න බෑ. ඒකට උසාවියකින්ම තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට ඒක යා කියන්නේ උසාවියෙන් මාව රක්ෂිත බන්ධනාගාරගත කරා කියලා නෙවෙයිනේ කියන්නේ. මාව රිමාන්ඩ් කරා. මාව හිරේවුවා. මාව රිමාන්ඩ් කරා. කවුද? කියන කෙනා නැහැ. හොඳයි. එතකොට මේ මී කියන එක උක්ත වෙනකොට මාව කියනකොට I වෙනවා. සබ්ජෙක්ට් එක බවට පරිවර්තන වෙනවා. වාක්‍යයේ අලුත් සබ්ජෙක්ට් තමයි යා. මට කෝල් කරා. I was called. past participle. මට කෝල් කළා. එහෙනම් ඔහුට ආරාධනා කරා කියනකොට අෂේන් අයින් කළා. He was invited. He was invited. He was invited. හරි. අන්තිම වාක්‍ය පුළුවන් නම් මට හදලා එවන්න. විභාගයේ අවලංගු කළා. විභාගය අවලංගු කළා. තුසිත yes ඒවට කියන්නේ intransitive verbs කියලා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. මම ළමයි ප්‍රශ්න අහලා තියෙනවා බොහොම හොඳයි. හසිත තාම මෙතන අපි ඒ දේවල් කතා කරේ නෑ. මෙතන ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා බොහොම හොඳයි. passive කරන්න බැරි වාක්‍ය examination was cancelled. The exam was cancelled by the government. Yes. Exam was cancelled. හරියටම හරි. හොඳයි. හරි. Thank you. මම ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. passive හදන්න බැරි වාක්‍ය තියෙනවද? ඔව්. ක්‍රියාපද තියෙනවද? අපි ඒවට කියන අකර්මක ක්‍රියා intransitive verbs. intransitive verbs වලට කර්මයක් නෑ නියුක්ත කරන්න. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එච්චර දැනට කලබල වෙන්න එපා. දැනට අපි බලන්නේ මේ වාක්‍යයේ නිර්මාණාත්මක කියන්නේ නිර්මාණය කර ගැනීම පමණයි. In this situation අතර මම මේක භාවිතයවත් නෙමෙයි මේව ගන්නන්නේ. තාම ගොඩ නැගීම තමයි මේ කතා කරගෙන යන්නේ. පැහැදිලි ඇති කාරණේ. The government cancelled the exam. එහෙනම් කට්ටිය ලියලා තියෙන හරියටම the exam was cancelled by the government කියන එක අයින් කරන්න පුළුවන්. ඒක තිබුණත් එක නැතර රජයේ විසින් කියලා මට ඕනේ නෑ. දැන් Afghanistan was taken over by Taliban, right? ඒක අල්ලගත්තා. Taliban විසින්. හරි කමන්නේ. The exam was cancelled. හරි. බොහොම හරි එහෙනම් දැන් යම් අවබෝධයක් ඇති. තව අපි ඉවර නෑ. තව පටන් ගත්තේවත් නැහැ ඇත්තටම. දැන් මම ප්‍රායෝගික වාක්‍ය ටිකක් වාත් එක්ක ලියනවා. හොඳයි. අර ටික මම මැකුවේ ඒ ටික වැදගත් නැහැ අද දාට මම මේ ටික විතරක් වාට අරගෙන තියන්නම්. මොකද මම මේක PDF එකක් විදිහට ඔයාලට එවන නිසා. මේක PDF එකක් විදිහට එවන්න. එහෙම වුණා නම් මේක ලස්සනට තියෙන්න ඕනේද? Corel Draw නෙවෙයිනේ. මම හරිම අකමැති අපිලි වලට වැඩ කරන්න. හරි. ඔයාලගේ නෝට් එක අංග සම්පූර්ණව ලස්සනට තියාගෙන ඉන්න. be verbs පිළිබඳව යම් අවබෝධයක් නැත්නම් මේකත් තියාගන්න. past participle. හොඳයි. දැන් මට බනිනවා. දැන් හොඳට කල්පනා කරන්න මට බනිනවා. කවුද? දැන් මම බනිනවා නම් I scold. මටයි බනින්නේ. Who does it? කවුද ඒක කරන්නේ? Doer is unknown. ඔන්න ඔයා එතකොට ලියනවා මට බනිනවා. How do you tell that? හැමදාම බනිනවා වර්තමාන කාලය.
වර්තමාන කාලේනේ බනිනවා. ඊයේත් බැන්න, අදත් බැන්න, හෙටත් බනිනවා. මට බනිනවනේ. මට බනිනවා මට ඇතිලා තියෙන මට බනිනවා මං ඉඳ වැඩට යන්නේ නැහැ. අපේ බොස් මට බනිනවා කිව්වොත් our boss scolds me. හැබැයි මට බනිනවනේ කවුද කියලා කියන්නේ මං ආය යන්නේ ඉස්කෝලේ යන්නේ. ඇයි පුතේ? මට බනිනවා හැමදාම. මට බනිනවා හැමදාම. කවුද කියලා කියන්නේ නැහැ. ටීචර් බනිනවා වෙන්න පුළුවන්, ළමයි බනිනවා වෙන්න පුළුවන්. මට බනිනවා හැමදාම. මාව බුලි කරනවා. ඉතින් මට ඉස්කෝලේ යන්න හිතෙන්නේ නැහැ. ඔයා කොහොමද කියන්නේ මට බනිනවා කියලා? මට බනිනවා. කවුද බනින්නේ? I එක පාවිච්චි කරනවා be verb එකක්. අයියේ වර්තමාන කාලේ. බනිනවා කියන එකේ past participle එක scolded. පුතා වැරදිලාක හරි වා මෙහෙම ලිව්වනම් ඔයා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. I scolded. මමයි බැන්නේ. I scolded Nimal, I scolded my mother, I scolded my brother, I scolded him. මම ඔක්ට බැන්නා. ඒක වෙනයි. දැන් මේ කතා කරන්නේ මට බනිනවා. I am scolded. I'm scolded every day. I'm scolded every day. මට හැමදාම බනිනවානේ. මට බනිනවානේ. එපා වෙලා තියෙන්නේ. I am fed up with this. පරණ මොඩියල් එක කට්ටිය දන්නවා fed up කියන්නේ එපා වෙලානේ. I am fed up with this life. I am scolded every day. ඕනනම් by my wife කියලා කියන්නත් පුළුවන්. මට බැන්නා. දැන් වැඩේ කරලා ඉවරයි. දැන් වැඩේ කරලා ඉවරයි. අතීත කාලේ. දැන් අපි දන්නවා කාලේ පෙන්වන්න එපා බැනලා ඉවරයි කියලා. එතකොට අපිට ඕන වෙනවා be verb එකක්. එතකොට කාලේ පෙන්වන්න was ගන්නවානේ. I එක was නේ අතීත කාලේදී. I was scolded. I was scolded. මට බැන්නානේ. මට invite කරානේ. I was invited. මාව තෝරගත්තා. I was selected. I was selected. Okay මට පාර විදිහට දඬුවම් කරේ. I was punished. මාව arrest කරා ඊට පස්සේ. After that I was arrested. ඊට පස්සේ මාව arrest කරා. I was arrested. මාව remand කරා. I was remanded. I was remanded. මාව remand කරා. කවුද කරේ කියලා කියන්නේ නැහැ. I was remanded. Okay මට වද දුන්න සෑහෙන්න. I was tortured. I was tortured. T-O-R-T-U-R-E-D. I was tortured. Okay I was tortured. Okay fine. මට දඬුවම් කළානේ. මට පනිෂ් කරේ. මට තමයි පනිෂ් කළේ. I was punished. මට කිව්වා ඔය කතාව. මට ඔය කතාව කිව්වා. I was told that story. මට ඒ කතාව කිව්වා. I was told that story. මට ඔය කතාව කිව්වා. I was told that story. මට දුන්න සල්ලි. කවුද දුන්නේ කියලා කියන්නේ? I was given money. I was given money. That's why I didn't tell anything. ඒකයි මම මොකක් කිව්වේ නැත්තේ. I was given money. මට සල්ලි දුන්නානේ. I was given money. ඒතර හොඳට තේරුම් ගන්න අතීත කාලේ. am is was අනාගත කාලේ පෙන්වන්නේ will එකනේ. will එක එකම එක be verb එකයි දාන්නේ. will එක පාවිච්චි කරන්න be verb එක තමයි be. will be. ඒක වෙනසක් වෙන්නේ නැහැ කිසිම දවසක. will be. I will be මට බණීවි. I will be scolded. මේක ලියලා තියාගන්න. I will be scolded. theory එකක් මේක. භාවිතයක් නෙමෙයි මේක theory එකක්. න්‍යායක්. So be verb එක දැම්ම past participle දැම්ම කරපු කෙනා නැහැ. I'm scolded. I was scolded. I will be scolded. Thank you. ගොඩාක් ළමයි හොඳ comments දීලා තියෙනවා අපිට. ඒ වගේම තේරුම් ගත්තා කියලාත් පේනවා. Thank you very much. හරියට වාක්‍ය ටිකක් තියවලා තියෙනවා. Unlike the previous day, everyone is on the track. So happy, so proud of you guys. මට ටිකක් හුරු වෙනකන් we will go this way අපි මේ විදිහට යන් and after that you will understand exactly what I do here. මම මෙතන කරන දේවල් ටික කාලයක් යනකොට තේරෙයි. Fine. I'm scolded. I was scolded. I will be scolded. Perfect. මුදල්. Money. money මුදල් කියලා දෙයක් තියෙනවානේ. මුදල් ණයට ගන්නවා. මුදල් ණයට ගන්න එක තමයි මේ දවස්වල තියෙන විනෝදය අපිට. පුජ්‍යලය විදියටත් එහෙමයි, රටක් විදියටත් එහෙමයි. අපි සල්ලි ණයට ගන්නවා. අපි සල්ලි ණයට ගන්නවා කොහොමද? we borrow money. දැන් අපි කියලා කියන්නේ නැතුව අපි සමහරවල්ලාට සල්ලි ණයට ගන්නවානේ. කොහෙන්ද සල්ලි? සල්ලි ණයට ගන්නවා. මේ දේවල් කරන්න කොහෙන්ද සල්ලි? සල්ලි ණයට ගන්නවා. සල්ලි ණයට ගන්නවා. lend කියන්නේ ණයට දෙනවා ලකි. ණයට ගන්නවට borrow කියලා කියන්නේ. සල්ලි ණයට ගන්නවා. ඉතින් වෙන මොනවා කරන්නද? සල්ලි ණයට ගන්නවා. money ඒක වචනයි හැම විටම ගණන් කරන්න බෑ. uncountable money is. money ආවෙන්නේ නැහැ. money is borrow කියන්නේ verb එක ණයට ගන්නවා. past participle එක borrow. It's okay, it's okay. money is borrowed. මුදල් ණයට ගන්නවා. money is borrowed. වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. money is borrowed. money is borrowed. වෙන මොනවා කරන්නද? money is borrowed.
එතකොට මුදල් ණයට ගත්තා. වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ දැන් ඔයා කොහෙන්ද සල්ලි හොයාගත්තේ වැඩේට? ඔය ප්‍රොජෙක්ට් එක ලොකු ප්‍රොජෙක්ට් එකක් යන්නේ. When you first started this business, how did you find money? How did you collect sufficient funds? අර මුදල් කොහොමද හරියට හොයාගත්තේ? වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. There was nothing else to do. There was nothing else to do. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. සල්ලි ණයට ගත්තා. From a bank. බැංකුවකින්. Money was borrowed. Money was borrowed. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. Money was borrowed. ඉතින් වෙන කරන්නේ මොනවද ඉතින්? Money was borrowed. මුදල් ණයට අපේ හිතාදර දයාබර ලොකු අයියා වෙන චීනෙන් ණයට ගන්න වෙනවා. right? දෙකයිනේ කරන්න තියෙන්නේ. මම නිවුස් බලන කෙනෙක් නෙවෙයි. මට ආරංචි විදිහට අද ණයක් අපිට හම්බුණා. බොහොම සන්තෝෂයි. තව ටික කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන්. එතකොට දැන් සමහර අමාරු අවස්ථාවලදී ණය ගන්න වෙනවා. ඒවා දෙයක් නැහැ. එතකොට අපි කියන ඇත්තට සල්ලි කොහෙන්ද වන්නේ මේ ආණ්ඩුවට? අපේ රජයට, අපේ රටට. දැන් අපි උපයන්නේ නැහැ ගොඩක් වෙලාවට. කර්මාන්ත නතර වෙලා තියෙන්නේ. ඔව් money will be printed, money will be borrowed. ඔයාගේ යෝජනාව මොකද්ද? මොනවා කරයිද මේ දැන් 5000 බෙදන්න ආයේ? Money will be borrowed. මම නම් හිතන්නේ ආය අච්චු ගහන එකක් නැහැ. Money will be borrowed. Money will be borrowed. I think money will be borrowed. So what is ඒක නම් වැරදි කවුද දිග වාක්‍යයක් කිව්වේ දුව රජේ ණයට ගනීවේ නෙවෙයි. එහෙනම් will be එන්නේ නැහැ. Government will borrow. කරන කෙනා නැහැ. Money will be borrowed. ණය ගන්නේ නැතුව ආධාර දෙන්න බැරිද? That's a good one anyway. You තමයි දන්නේ. Yes Asita. Both will be done. Kusala is saying both will be done. That's right. දෙකම කරා. Yes, fine. Okay, instead of rupiah, dollar will be printed. That's a good one. හරි. දැන් මෙන්න මේ වාක්‍ය අපි බලමු. right. ඔන්න එහෙනම් අපි පැසිව් වාක්‍යය ගොඩාක් අය තේරුම් ගත්තා. දැන් වෙන පොදු වැරද්ද මම හදන්න. Okay. We admitted her to hospital. මම මේ කියනක හොඳට තේරුම් ගන්න. We admitted her to hospital. අපි අයව රෝහල් ගත කළා. අපි අයව රෝහලට ඇතුළත් කරා. ඇඩ්මිට් කරනවා කියන ඇතුළත් කරනවානේ. සාමාන්‍යයෙන් මේ ඇඩ්මිට් කියන verb එක පැසිව්මයි පාවිච්චි වෙන්නේ. වැඩිපුර. අපි යාව රෝහල් කරා. කොහෙන්ද මේ අර ඇක්සිඩන්ට් එකට හම්බුණ ගෑනු කෙනා? අපි යාව ඇඩ්මිට් කරා හොස්පිටල් කියන්නේ නේ. යාව හොස්පිටල් එකට ගෙනිච්චා. කරපු කෙනා වැදගත් නැහැ. ඔයාලට තේරෙනවා මම කියනවා. ඔන්න පැසිව් වාක්‍යයක්. හරිද? මම මේ වාක්‍යයේ දෙවදිහකට පැසිව් කරන එකක් සම්පූර්ණ මුළු මොනින්ම වැරදි. එකක් මුළු මොනින්ම වැරදි. එකක් එතකොට ඔයාට ඒක තේරෙන්නේ. She was admitted to hospital. මට ඕනේ මේකේ අර්ථය ගන්න. ගොඩනැගීම අමතක කරන්නකො අර්ථය ගන්න. She was hospital was admitted to her. දැන් මේ වාක්‍ය දෙකෙන් මට කියන්න හරි කෝකද එකද දෙකද හරි? එකක් කිසිම අර්ථයක් නැති මෝඩ වාක්‍යයක්. So which one is the right one? 1 or 2? දෙවෙනි එක වැරදි නම් ඇයි වැරදි කියලා ඔයා කල්පනා කරන්න ඕන. ඔව්. හරි එක. දෙවෙනි එක මුළු මුනින්ම වැරදි. දැන් අපි කල්පනා කරමු ඇයි වැරදි කියලා. වාක්‍යයේ වැදගත් වෙන්නේ මෙන්න මේ කොටස. She was admitted. අයව ඇතුළත් කළා රෝහලට. She was admitted to hospital. අයව රෝහලට ඇතුළත් කළා. දෙවෙනි වාක්‍යය hospital was admitted. රෝහලටයි කරලා තියෙන්නේ. රෝහල ඇතුළත් කළා අයට. එහෙම වෙන්න පුළුවන්. How do you එයාව රෙජිස්ටර් කරනවද කියලා කොහොමද ඒක කරන්නේ? It's impossible. Hospital was admitted කියන්න බෑ. තේරුමක් නැහැනේ. රෝහල ඇතුළත් කළා අයට. එහෙම කරන්න පුළුවන්ද? කිසිම තේරුමක් නැති වාක්‍යයක් ඒක. එතකොට මෙතන මට මේ වගේ වාක්‍ය කීපයක් ආවා. මෙන්න මේ වාක්‍ය මම පන්ති ළමයෙක් කියප එකක් කොපි කරලා ගත්තා. මේ වාක්‍යය දැන් මට තේරුම ගන්න හිතට the government will එතන will be කියලා තිබුණා. sorry will be borrowed. The government will be borrowed. ඒ කියන්නේ ඒකෙත් කිසිම හරයක් නැහැනේ. රජේව ණයට ගනීවි. රජයක් කොහොමද අපි ණයට ගන්නේ? කාගෙන් හරි ගිහිල්ලා ඉල්ලනවා මේ ප්‍රෙසිඩන්ට් මේ දවස්වල ආණ්ඩුව යන විදිය හොඳ නැහැ. මට ඔයාගේ ආණ්ඩුව පොඩ්ඩක් ණයට දෙන්නකෝ කියලා ඉල්ලන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් government will be borrowed කියලා කියන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඒ වගේ දෙයක් වෙන්නේ නැහැනේ. අන්න ඒ නිසා money will be borrowed කියන එක හරියි. මුදල් ණයට ගනීවි.
money will be borrowed. ඒක වෙනම එකක්. මුදල් ණයට ගනීවි. මුදල් ණයට ගනී. හැබැයි ආණ්ඩුවක් ණයට ගන්න බෑනේ. එහෙනම් පුළුවන්ද? බෑ. හොඳයි. එහෙනම් අර මේක මතක තියාගන්න මොකක්ද මතක තියාගන්න ඕන විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මෙන්න මේ වාක්‍යය. Hospital was admitted to her කියන එක මතක තියාගන්න. රෝහල ඇයට අතුලත් කරන්න බෑ. Okay fine. එhmenan දැන් බලමු ප්‍රායෝගික වාක්‍ය ටිකක්. ඔයාලා එවලා තියෙන වාක්‍ය ටිකක් මම බලන්න. She will be admitted to hospital. Government money will be borrowed. Money will be borrowed. Prageet. Money will be borrowed by the government. Yes. Yes, Aranda අපි hospital එක home එක overseas abroad ඔක්කොම adverb of place යටදී අපි කතා කරලා ළමයින්ට උගන්වව module 1 එකේදී. හරි. මම හිතන්නේ නම් පැහැදිලි ඇති මම කිව්ව කාරණේ. නම් ප්‍රායෝගික වාක්‍ය කීපයක් එවන්න පුළුවන්ද? පතාචුටි කොටසක් දෙන අපි ඒක ඉවරම කරලා යම් verb එක ආයක බස් ගාස්තු වැඩි කරනවා හැම අවුරුද්දෙම. හැම අවුරුද්දෙම බස් ගාස්තු වැඩි කරනවා. බස් ගාස්තු වලට කියන්නේ බස් ෆෙයාස් කියලා. හරි. හැම අවුරුද්දෙම වැඩි කරනවා. බස් ගාස්තු ගොඩක් නිසා වැඩි කරනවාට කියන්නේ increase. හැම වසරකදීම කියලා කියන්නේ every year. Bus fares are increased every year. හොඳයි. Bus fares are increased every year. මට කියන්න බස් ගාස්තු වැඩි කළා ගිය අවුරුද්ද කියලා. Yes, Darshani, coffee will be increased. Travel restrictions were imposed by the government. Lassana වාක්‍ය එනවා Hirusha, thank you. Today 65 billion rupees. Yes, this. හරි. මේක එතකොට හැදෙන්න ඕන බස් ගාස්තු වැඩි කළා. හොඳට කල්පනා කරන්න වැඩි කරලා ඉවරයි පුතා. ගිය අවුරුද්දේනේ අතීත කාලේ. Bus fares were increased. කොයි අවුරුද්දේද? Last year. Bus fares were increased last year. Bus ගාස්තු වැඩි කළා ගිය අවුරුද්දේ. Bus fares were increased. Past participle. ජගත් අනිවාර්යෙන් past participle වෙන්න ඕන. Bus fares were increased last year. Bus ගාස්තු වැඩි කළා ගිය අවුරුද්දේ. ඔන්න දැන් අපි යන තව ප්‍රශ්නයකට. බස් ගාස්තුව වැඩි කරාවේ. Yes, PCR capacity. Yeah. The testing capacity was increased. Yes. අනිවාර්යෙන්ම ලබන අවුරුද්දේ බස් ගාස්තුව වැඩි කරායි. Bus fares will be increased next year. Bus fares will be increased next year. Bus fares will be increased next year. හොඳයි. දැන් හොඳට කහ පාට අර highlight කරලා තියෙන වාක්‍ය තුන බලන්න just have you on these things. හොඳ අවධානයෙන්. ඇයි මේ ආවේ? ඇයි past participle? Bus fares are increased every year, you know. දැන් මේක theory එකක්. තාම මේ investigations were started නේද? පුතේ investigations නේ. එතන නිසදු ඇක්ටිව් වාක්‍යයක් increases daily වෙන්න ඕන. increase daily ආයක හරි. ඇක්ටිව් වාක්‍යයක් ඔයාලා තියෙනවා. මම පැසිව් වාක්‍ය බලාගෙන ඉන්නේ. හොඳයි. එහෙමනම් මම මේ චුට්ට ඔහොම ස්ක්‍රීන් එකේ තියෙන ගමන් චුට්ටක් පල්ලෙහාට යන්නම්. හොඳයි. දැන් අපි ඔයගොල්ලෝගේ මට එවන්න වර්තමාන කාලෙදී වෙන වාක්‍ය. ඒ කියන්නේ am is දාලා past participle දාලා ඔයගොල්ලෝ දන්න කියන ඇහෙන වාක්‍ය ටිකක් මට එවන්න. Yes, prices of essential commodities will be increased next month. Perfect. හරි. දැන් මට එවන්න ප්‍රායෝගික පැසිව් වාක්‍ය වර්තමාන කාලය. ප්‍රායෝගික පැසිව් වාක්‍ය පහක් තෝරන්නේ නැහැ. තුනක් අපි ලියමු. ප්‍රායෝගික පැසිව් වාක්‍ය තුනක් ගන්න වර්තමාන කාලය. am is වැඩි ලොකුවට හිතන්න එපා. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ ඔයාට දැනෙන, පේන, ඇහෙන වාක්‍ය තුනක් මට එවන්න. am is පාවිච්චි කරලා වර්තමාන කාලයේ. සරල වාක්‍ය වාගේ දිනදා ජීවිතේ හම් වෙනවා. සාමාන්‍ය ජීවිතේ වාක්‍ය. ඔයා ගැන වාක්‍යයක් කියමුකෝ.
am is owner. Yes. Vaccines are injected නේද මේ දවස්වල කමන්නේ given කියලා given vaccines are given vaccines දෙනවා කවුද දෙන්නේ කියන කාරණේ වැඩක් නැහැ people are cheated මිනිස්සුන්ව රවට්ටනවා කවුද කියලා නැහැ cheated people are cheated every year හැම අවුරුද්දම කියලා මම දික් කරා yes I am paid for my work මගේ වැඩවලට ගෙවනවා හරි vaccines are given people are cheated every year මිනිස්සුන්ව සෑම වසරකදීම රවට්ටනවා I pay for my work මේ ටිකත් ලියා ගන්න last ලියන්න thank you රුවිනි students are taught online ළමයින්ට උගන්වන්නේ online yes අපිට උගන්වනවා ඉංග්‍රීසියෙන් හරි thank you එහෙනම් මේ වාක්‍ය පහ ලියා ගන්න the thief was arrested hari we are not in a hurry මේකේ 8ක් තියෙනවා ඉගෙන ගන්න අපි 8ම ඉගෙන ගන්නවා මේ වාක්‍ය පහ ලියලා ඉන්න will be suspected කියලා ගන්න මිනිපුර suspected සැක කරાવી yes fuel prices are increased every single year this hand that's right ඉන්ධන මිල හැම අවුරුද්දම වැඩි paddy is cultivated in Anuradhapura yes right හොඳයි එහෙනම් මම මේ ටිකට අංක ටිකක් දාන්නම් I will just number them හොඳයි ඒතකොට ලේසි එසදී වාක්‍ය හරි පුතේ හැබැයි ඒක ඇක්ටිව් මම ඒකයි වගේ වාක්‍ය කිව්වේ මම දැක්කවා තුන් පාරක් එවනවා I saw that හොඳයි හොඳයි new ministers are appointed yes that's right හොඳයි yes හරි දැන් අපි යමු මේකේ past tense එකට ඔයා අතීත කාලෙදී සිද්ධ වුණ දේවල් මේවා සිද්ධ වුණා කරපු කෙනා නැහැ මෙන්න මෙහෙම දේවල් ටිකක් වුණා ප්‍රායෝගික වාක්‍ය ටිකක් ලියන්න I was arrested මාව arrest කරා I was arrested last night හොඳයි දැන් ඕගොල්ලෝගේ වාක්‍ය දෙන්න පහක් මට හතරක් I was arrested last night මාව ඊයේ arrest කරානේ I was arrested last night අතරම ගොඩාක් වාක්‍ය ලියන එක නෙමෙයි වැදගත් වෙන්නේ හොඳ අවබෝධයක් ගන්න එක you just need to understand this carefully පුතා මෙහෙමයි මම again මතක් කරනවා මේ course එක module 2 එක module 1 එක මීට වඩා සරලව බොහොම හිමිහිට යන course එකක් ඒක අද රෑ 9:30ට පටන් ගන්නවා so ඔයාලට පුළුවන් ඒකටත් සම්බන්ධ වෙන්න බලන්න මේක වෙනම වාක්‍යයක් ඔයගොල්ලෝගේ ජීවිතේට අදාළ වාක්‍ය වань මට බැන්න I was blamed හරියටම හරි he was punished තරම money was given to him මුදල් දුන්නා ඔහුට I was cheated හොඳ එකක් ඒක many elephants were killed ගොඩක් කලි මැරුවා many elephants were killed ලස්සන එකක් the package was delivered deliver කරනවා කියන්නේ ගිහිල්ලා දෙනවා the package was delivered the package was delivered ලස්සන වාක්‍යයක් ඉඳන් මම එකක් ගන්නවා they were admitted
They were admitted to hospital. Operation was done successfully. Is it correct? I'm sorry. Election was won. Yeah, it's okay. Velasquez was killed. Yeah. Car wash was. All hotels were closed. Poor people were neglected. Yes, Satyaraj. It happens all the time. All weddings were cancelled. Athama have been cancelled when no I was tested negative. Yes. Right, fine. එහෙමනම් අපි යනවා දැන් future tense එකට. ඔයා උපකල්පනය කරන්න මෙහෙම දේවල් වෙයි. අනාගතේ මෙහෙම දේවල් කරයි. මෙහෙම දේවල් වෙයි. පළවෙනි එක you will be informed later. ඔයාට පස්සේ දැනුම් දෙයි. කවුද කරන්න කියන කාරණේ වැඩක් නැහැනේ. You will be informed later. තව එකක් මම ලියන්නම්. This land will be sold. මේ ඉඩම විකුණාවි to කියලා කැමති රටක් දාගන්න. මේ ඉඩම විකුණයි රටක් හරි පුජ්‍යලයක් හරි දාගන්න පුළුවන්. This land will be sold to මේ ඉඩම විකුණයි to පුජ්‍යලයක නමක් ආයතනයක නමක් එහෙම නැත්නම් ඕන රටක් කියලා නම් ලියන්න පුළුවන්. This land will be sold to China. He'll be punished. Yes, it will be. Yes, this country will be developed. This country මේ රට සංවර්ධනය කරાવી. By DSN Kumaria. That's right. ඇත්තටම ඒකට අලුත් verb එකක් තියෙනවා මේ finish කියලා කියනපම මුලින් උපුටා දානවට කියන eradicate කියලා. This pandemic මේ විවසනය නැත්නම් pandemic කියන වසංගතය will be eradicated soon. මේක මුලින් උපුටා දමාවි ඉක්මනින්ම. Yes, Ashini, that's a very beautiful sentence. So I am going to okay. ඒක නම් මට ඕනමයි. Yeah, that's right. The idea is right. How the TAR rice will be imported next year. Yes. Inhaler එකක් introduce කරනවද? හරි. මම ලස්සන වාක්‍යයක් තිබුණා ශෂිනිගෙන් මම එක ගන්නවා. චුට්ටක් දිගයි හැබැයි ඒක අපිට හැමෝටම වළංගු වාක්‍යයක් නිසා Colombo to Kandy. හරි. ඒක ලස්සනයි. A new highway will be built from Kandy to Colombo. අලුත් අධිවේගී මාර්ගයක් ඉදිකරાવી කොළඹ සිට නුවරට. A new highway will be built. කරන කෙනා වැදගත් නැහැ නේ පුතේ. හොඳයි. එහෙමනම් අපි දැන් වෙනදට මම කරනවට වඩා වෙනස් ආකාරයකට කරේ වෙනදට මම කරන්නේ positive question and negative questions කරලා W questions වලටත් යනවා. But today I changed the way so that you can understand this clearly. And once you understand the theory, we can create those sort of sentences. Positive sentences, negative හදන්න පුළුවන්, ප්‍රශ්න හදන්න පුළුවන්. ඇත්තට මේක ලොකු වැඩක් නෙමෙයි. මේ මූලික સિદ્ધාන්තයේ තේරුම් ගැනීම තමයි වැදගත් උනේ. I hope we have achieved that goal. මම හිතනවා අපිට අවශ්‍ය මූලික ප්‍රයත්නය මෙතනදී අපිට කරගන්න පුළුවන් වුණා කියලා. මොකද අද සාපේක්ෂව I didn't see mistakes. New ideas, new school. Okay. You will be punished for what you have done. Yes. Will be filled with dead bodies. Basanti, it's going to happen. I think I can feel that too. New ideas will be created. අලුත් අදහස් ඇති කරાવી. New products will be invented. හොඳයි. එමනම් මම මේ PDF එක ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. I will make sure that you will get this one. It will be chosen. Yeah. Fine. This road will be constructed. මේ පාර ඉදි කරાવી next year. ලබන අවුරුද්දේ. හොඳයි. දැන් ඔයගොල්ලෝගේ පොත හොඳට දෙකට බෙදලා. දැන් මම ඔයාලට කරන්න යන්නේ ඉතුරු ටෙන්ස් දෙකක්. අපි simple present tense කතා කරා, simple past tense කතා කරා, simple future tense. එදිනෙදා ජීවිතේ කරන දේවල්, කරපු දේවල්, කරන්න ඉන්න දේවල් තමයි කතා කරේ.
මම මේ කරන දේ හරියටම තේරුම් ගන්න. This is really easy. Okay. පොත දෙකට බෙදලා වම් අත පැත්තෙන් ඇක්ටිව් වාක්‍ය 12ක් ලියනවා මම. ඇක්ටිව් වාක්‍ය 12ක්. මම හැම වෙලාවෙම CR පොතක් තමයි තියාගන්න කියන්නේ. පොත දෙකට බෙදෙන අවස්ථාව වැඩි වෙන නිසා දකුණු අත පැත්තෙන් ඔයා ලියන්න වාගේ පැසිව් වාක්‍ය ටික. ඔව් ඒක තමයි හොඳම විදිය. එහෙම නැත්නම් ඔයා චූටි පොතක ලියන කෙනෙක් නම් අලුත් පිටු දෙකක් අරගෙන එක අර පොඩි පොත් අර කියන්නේ එක්සර්සයිස් බුක්ස් කියලා එහෙම එකක් ඉන්නනම් පිටු දෙකක් එක ළඟට ඒ කියන්නේ දිග අරපුවාම එක පැත්තක ලියන්නත් පුළුවන්. එහෙම මෙහෙම කොලේ දිග අරනහම අනිත් පැත්තේ හොඳට පේනවා. කියන්නේ කොලේ දෙකට බෙදන්න බැරි නම් එහෙම ඈත් කරලා ලියන්න. මොකද මෙතනින් මම මේක ටෙන්සස් 12ම එකවර කරන්නයි යන්නේ. So we're going to do that. It's easy. It's very easy actually. So හොඳට අවධානයෙන් ඉන්න, right? Okay fine. So we shall start then. මම ඇක්ටිව් වලින් පටන් ගන්නවා she teaches me කියන තැන. She teaches me කියන තැනින් ගමු. She teaches me. අය මට උගන්වනවා. She taught me. අය මට ඉගන්වුවා. පුතා මෙතන අපි ටෙස්ට් එකක් තියලා ඔයගොල්ලෝම ගත්තේ මොඩියුල් 2 එකට. ඔයගොල්ලෝ ටෙන්සස් පුළුවන්. නැත්නම් මේ මූලික ව්‍යාකරණ දැනුම හොඳටම තියෙනවා කියන තැන ඉඳලා තමයි උතන මෙතන පටන් ගත්තේ. එහෙම නැත්නම් you are invited to follow the first module first. පළවෙනි මොඩියුල් එක පළවෙනියට කරන්න ආරාධනා කරනවා. මෙන්න මේ ටික ඔයාලට දන්නේ නැත්නම් she teaches me කියන එක she taught me තේරෙන්නේ නැත්නම් she doesn't teach තේරෙන්නේ නැත්නම් she didn't teach තේරෙන්නේ නැත්නම් ඔයා අනිවාර්යෙන් මොඩියුල් 1 එකෙන් පටන් ගන්න ඕන කියන තැන මම ඉන්නවා. හරි. she will teach me. මේ තියෙන්නේ අපි දැන් අද කතා කරපු වාක්‍ය තුන. හරි. පැසිව් කරමුකෝ මගෙත් එක්ක මේක. මට උගන්වනවා. I'm taught by her කියලා ඕනේ නැහැ. මට ඉගන්වුවා. I was taught මට උගන්වාවි. I will be taught. I will be taught. This is easy. I will be taught. Okay? I will be taught. මට උගන්වනවා I am taught. මට ඉගන්වුවා I was taught. I will be taught. දැන් කරන කෙනා නෑනේ. දැන් අහගන්නකො. ඔයා දන්නවා මුලවන් නම් මට ටෙන්සස් වල කන්ටිනියස් ටෙන්ස් එකේ පළවෙනි එක ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් එකේ වාක්‍ය වන්නේ ඇක්ටිව් වොයිස්. විශේෂයෙන්ම මගෙත් එක්ක මොඩියුල් 1 එකේ නොයිද ආපු කෙනෙක්. අය උගන්වමින් සිටිනවා. මේ වෙලාවේ කරමින් සිටිනවා යම. කන්ටිනියස් ටෙන්ස් එක. Yes අසංක. Yes තරංග. She is teaching. මේ වෙලාවේ යමෙක් යමක් කරමින් සිටිනවා. මම එච්චර පෙරහැරට වඩා කිලෝමීටර් 30ක් විතර ඈතින් ඉන්නේ. හරි. හොඳයි. අනිවාර්යෙන්ම මෑම්මීස් ආවොත් yeah Sampath Dinodaraga is teaching English. That's right. He is teaching, she is teaching. හරි. අනිවාර්යෙන්ම. Good luck. දැන් මේ ටික කොහමද අපි දැන් උදේ ඉඳලා කතා කරේ කියන්නේ පන්ති පටන් ගන්න වෙලාවේ ඉඳලා මේ ටික අපි කතා කරගෙන ආවේ. We been talking about all these things, right? දැන් අලුතෙන් දෙයක් ඉගෙන ගන්නයි අපි යන්නේ. මට she is teaching me. මම කියලා ලියලා නැහැනේ. She is teaching me. හරි. දැන් මට ඕන මට උගන්වමින් සිටිනවා. මේ වාක්‍ය පාවිච්චි වෙනවා ප්‍රායෝගිකව. දැන් බැරි වෙලා හරි I am teaching කියලා කිව්වොත් එහෙම මොකක්ද ඒ වාක්‍යය? මම උගන්වමින් සිටිනවා. මට කරන දෙයක් නෙමෙයි මම කරන දෙයක් ගැන තමයි මේ කියන්නේ ඇක්ටිව් වොයිස් වාක්‍යයක්. වැරදි. මේක පැසිව් නේ. මේ වාක්‍ය පැසිව්. දැන් මේ වාක්‍ය පැසිව් නිසා අපිට ඕන වෙනවා past participle එක. එතකොට මෙන්න මේ වාක්‍යයත් I am taught මට උගන්වනවා. මේකත් I am taught. එතකොට මට උගන්වනවා කියලා කියවුනේ. පුංචි අඩුවක් තියෙනවා කෝ ing. මොකද කරමින් සිටිනවා කියන්නේ අපිට මින් ප්‍රත්‍ය ඕන. අපිට ing ඕන. දැන් කෝ ing where is ing? අපි ගන්නවා B එක. හැබැයි තව එකක් වෙනවා. am is ඊට පස්සේ ඉතින් ක්‍රියාපදයකට අපි ing දාන්න ඕන. being තමයි පාවිච්චි වෙන්නේ. I am being taught. මේ වෙලාවේ මට උගන්වමින් සිටිනවා. මට උගන්වමින් සිටිනවා මේ වෙලාවේ. මේ වෙලාවේ මට
උගන්වමින් සිටිනවා. කො හොරා දැන් OIC මහත්තයා නෝ where is that thief? කො අර හොරා අපි අල්ලගෙන ආපු එක්කන. එයාගෙන් ක්වෙස්චන් කරමින් සිටිනවා. එයාව ප්‍රශ්න කරමින් සිටිනවා. මම මේක මෙහෙම චූට් එකකට මෙතන ඔයගොල්ලෝ නෝට් එක ඩවුන් කරලා මෙතනින් නතර වෙන්න. ආයෙ ලියන්න එපා. මම කියපු දේ තේරුණාද? පොත දෙකට බෙදලා වම් අත පැත්තේ වාක්‍ය 4යි ස්පේස් එකක් තියලා දකුණු අත පැත්තේ වාක්‍ය 4යි ලිව්වා. නෑ දමයන්ති ටික වැරදි. මම මේ කියන දේ හොඳටම අපි බලාගෙන යන්. යා. දැන් මේ වැඩේ ඔන්න ඔහම අපි හෝල්ඩ් කරනවා. ඒ කියන්නේ නතර කරනවා. දැන් මම යනවා මේක ප්‍රායෝගික තත්ත්වයට ගෙනියනවා. පැසිව් වාක්‍ය වලින් මම ලියන්නයි යන්නේ. is being questioned. ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා. මට කියන සරල වාක්‍යයක් බත් උයමින් සිටිනවා. මේ වෙලාවේ බත් උයන ගමන් තිය යන්න එපා. යන්න එපානේ. බත් උයන ගමන් ඉන්නේ. කොහොමද? rice is cooking the නැත්තම් අම්මනේ වැඩේ කරන්නේ ගොඩක් වෙලාවට. rice is being cooked. Okay. Rice is being cooked. Yes, rice is being cooked. පාඩම පැහැදිලි කරන ගමන් ඉන්නේ. I am explaining the lesson කියන එක පැසිව් කරලා දෙන්න මට. පාඩම පැහැදිලි කරන ගමන් ඉන්නේ. The lesson is being මේ being එක ඕන මින් සිටිනවා කියන්නේ. Being explained. The lesson is being explained. The lesson is being explained. පාර අලුත් වැඩියා කරන ගමන් තියෙන මේ දවස්වල. මේ පාර මම අපේ ගෙදරට එන පාර මේ දවස්වල එන්න එපා වාහනේ එන්න එපා මග නවත්තලා එන්න. මොකද පාර හදන ගමන් තියෙන්නේ. People are repairing this road. එතකොට මට කියන්න ඕන මේ පාර හදන ගමන් තියෙන්නේ. The road is being repaired. The road is being prepared. හොඳයි. ඊළඟ එක. මේ දවස්වල ආණ්ඩුව මේ government is vaccinating people. එන්නත ලබා දෙමින් සිටිනවා මිනිස්සුන්ට. මේ වෙලාවේ වෙන ගමන් දැනුත් වෙනවා right now. එහෙනම් people කියන්නේ මහ ජනතාව මිනිස්සු මිනිස්සු එක්ක ආනේ බීවබ් එක ආනේ මිනිස්සු ගොඩයි. vaccinated. මම වැරදියට ලියන්නම්. මේ වාක්‍යය හරි හැබැයි මට ඕන අර්ථය ආවේ නැහැ. මිනිස්සුන්ට වැක්සින් ගහනවා කියලා මට කිව්වේ. මට කියන්න ඕන මේ වෙලාවේ වැක්සින් කරන ගමන් ඉන්නවා. මේ වෙලාවේ right now at the moment we are speaking it is happening right now. People are being vaccinated. People are being vaccinated. People are being vaccinated. කරමින් සිටිනවා. People are being vaccinated. People are being vaccinated. හරි. It's being ඒ වැඩේ කරන ගමන් ඉන්නේ boss don't scold me මට වනින්න එපා don't scold me please you know I'm sorry I'm late I know that but වැඩේ යන ගමන් තියෙන්නේ ඒක මේ වැඩේ වෙන ගමන් ඉන්නේ okay don't worry do තමයි ක්‍රියාපදේ it is නෑ තරංග that's wrong past participle it is being done it is being done it is being done don't worry okay don't rush into things it's been done ඒක වෙන ගමන් තියෙන්නේ okay මේ that bridge ඒ පාලමද ඒ පාලම මේ පාලම මේ හදන ගමන් තියෙන එක මේ බිල්ඩ් කරන ගමන් ඉන්නේ no kusala right kusala that's wrong you cannot say vaccinations are being given කියන්නේ නේ yeah it is okay Pawan perfect the system is being updated the bridge is being built. ඔයාට ඒ පාරේ යන්න බෑ අර you remember that old bridge it was removed ඒක අයින් කරා now a new bridge is being built okay දැන් මෙතන මම usage එක පිළිබඳව මම අවබෝධයක් කරා දැන් ඔයගොල්ලෝ ලියන්න මම උඩට යනවා මේක ලියා ගන්න එපා කියලා මම කිව්වා okay මම මේක ලියන්න එපා කියලා කිව්වා මේ හේතුවක් ඇතුව it is being edited the road is being built
හරි. මම මේක ලියා ගන්න වෙලාවක් දෙනවා. මේක නෙමෙයි වෙලාව. මම ආපස්සට යනවා මොකද මම මෙතන තමයි ඉන්නේ දැන්. දැන් හොඳට කල්පනා කරන්න වැඩේ වෙන ගමන් හිටියා. She was teaching me. අය was teaching me. She was teaching me. මට අර තව චූටි කාරණයක් කියන්න ඕනේ මෙහෙමයි. දැන් අලුතෙන් ආපු අය ඉන්නවනේ. අලුත්ම අය. එතකොට මගේ සාමාන්‍ය මගෙත් එක්ක පුරුදු නැහැ මම වැඩ කරන විදිහ. සාමාන්‍යයෙන් මම ටිකක් වැඩිපුර කතා කරනවා. I explain a lot. වැඩිපුර ලියනවා. වැඩිපුර ටෙක්ස්ට් කරනවා. ගොඩක් වාක්‍ය පාවිච්චි කරනවා. දැන් ඔයගොල්ලෝ අර පුරුදු වෙලා තියෙන විදිහක් තියෙනවා මම දන්නවා. එතකොට ඒකයි මේකයි අතර යම් ගස්තනයක් තියෙනවා. ගිය පාරත් වුණා අපිට. so ඒක හරියනවා. it takes bit time චුට්ටක් විතර වෙලාව යනවා. මම ලියන හැම වාක්‍යෙම ඔයා ලියන්න එපා. මම එකයි කිව්වේ ලියන්න එපා පැහැදිලිවම කියලා. මෙන්න මෙච්චරයි වාගේ දැන් පොතේ ලියවිලා තියෙන්න ඕන. මෙන්න මෙච්චරයි. මෙන්න මේ ටික ලියවිලා තිබුණා නම් ඇති. it is right තාරකි. හොඳයි. දැන් මට කියන්න මට උගන්වමින් සිටියා කියලා. මට උගන්වමින් සිටිනවා නම් I am being taught. ඔයා දන්නවා be verb එක විතරයි වෙනස් කරන්න තියෙන්නේ. මට උගන්වමින් සිටියයි වෙලාවේ. එහෙමනම් I was being taught. I was being taught. I was being taught. I was being taught. හොඳයි. I was being taught. එතකොට am වෙනකොට was දැම්මා. එතකොට I was taught කියන වාක්‍යයයි මේකයි අතර තියෙන වෙනස ඔයා තේරුම් ගන්න ඕන. I was taught කියන්නේ මට ඉගැන්නුවා. I was being taught කියන්නේ මට උගන්වමින් සිටියා. මේ ඔයා ඇයි ඉතින් ෆෝන් එක පික් කරේ නැත්නම් මම උදේ 10ට විතර ගත්තානේ. I'm sorry I was being taught at that time, you know. මට ඒ වෙලාවේ උගන්වන ගමන් හිටියේ. මේනුකා ඒ වාක්‍ය වැරදි හැබැයි. ඇයි? ඔයා කරමින් සිටිනවා කියන්නේ කරන කෙනා ඉන්නවනේ. එහෙනම් you are doing a fantastic job. හරි. අන්න හරි. හොඳයි. දැන් මම ඔන්න ආපස්සට යනවා. මේ එක වාක්‍යයක් ලියා ගන්න ඕනේ. අභිනෝෂා එක group එකට එවලා තියෙන්නේ. PDF එකක්වත් නොදා ඉන්නේ. ඕකේ. ඔන්න එහෙනම් මම යනවා මේකේ පල්ලෙහාට. දැන් මට මේ වාක්‍ය ඔක්කොම අතීත කාලයට හදන්න. මේ ඒ වෙලාවේ යාවට කතා කරන්න බෑ. යාට අප දෙන්න විදිහක් තිබ්බේ නෑ. ඒ වෙලාවේ මිනිස්සයා ප්‍රශ්න කරන ගමන් හිටිය අල්ලගෙන ඇවිල්ලා. එතකොට he is being questioned කියන එක මොකද වෙන්න ඕන? ඉතින් මම ඊයේ ගියා මේ පොලිසියෙන් දුන්නේ මට එයාත් එක්ක කතා කරන්න. මම අහපුවාම කිව්වා මෙන්න මෙහෙම කතාවක්. ඔව් ඒක හරිනේ. ඉතින් he was being questioned at that time. මේ වෙලාවට ඔයාට ගිහලා එයාත් එක්ක කතා කරන්න බෑ. he was being questioned. ඔහුව ප්‍රශ්න කරන ගමන් හිටියේ. මේ I think මේ ඒ වෙලාවේ ඔයා කාලම එන්න තිබුණානේ. අනේ බෑ මම එන වෙලාවේ rice was being cooked. මම එන වෙලාවේ බත් වෙන ගමන් හිටියේ. ඉතින් මට එච්චරලා ඉන්න බැරි නිසා I just left. මම කලින්ම ආවා. හරි. තියරි එක හොඳට තේරුම් ගන්න. මේ වෙලාවේ පාඩම පැහැදිලි කරන වෙලාවේ ඔයා මේ ඔයා කියන හැමදේම මේ වෙලාවේ කරන්න බෑ. That time the lesson was being explained. The lesson was being explained. අර is වෙනකොට was දානවා එච්චරයි. The road is being repaired. ඒ දවස්වල ඉතින් මේ පාරේ එන්න තිබුණේ නැහැ. මම පළවෙනි පාර මෙහෙ එනකොට මේ පාරේ වාහනයක් කෙලවන්න තියා හිතන්නවත් බෑ. Those days the road was being repaired. ඒ දවස්වල මේ එනකොට මේ පාර හදන ගමන් තිබ්බේ. The road was being repaired. ලියන්න එපා. ලියන්න එපා. Don't write. Just focus. Keep your focus on the lesson. එතකොට the road is being prepared කියන්නේ පාර අලුත් වැඩියා කරන ගමන් ඉන්නවා. Road was being prepared පාර අලුත් වැඩියා කරන ගමන් හිටියා. Okay? ඔය කියන දවස්වල මේ මිනිස්සුන්ට වැක්සින් ගහන ගමන් හිටියේ. ඒ දවස්වල මේ මිනිස්සුන්ට වැක්සින් එක ගහන ගමන් තිබ්බේ. ඒ දවස්වල තමයි ඔය මිනිස්සු රට වහන්න කියලා කෑ ගැව්වේ. Those days ඒ දවස්වල people were being vaccinated. People were being vaccinated. ඉතින් ඒ වෙලාවේ ඔයා මේ කියපු වෙලාවේ report එක දෙන්න බෑ. ඒ වෙලාවේ it was being done අනේ. ඒක කරන ගමන් හිටියේ. It was being done. එතකොට ආයක වෙනකොට ඔය එක විතරක් මතක තියාගන්න. ඒද ඔයාට මතකද පළවෙනිට මෙහි ආපු දවස? Those days the bridge was being built. අර build එක පාලම හදන ගමන් තිබුණ මතකද? Yeah, it was being done. Okay. So it was being මේක ප්‍රායෝගිකද නැද්ද කියන කාරණේ අපි තාම ආවේ නැහැ. මේකේ යම් යම් තැන් තියෙනවා මට ඔයාලට කියලා දෙන්න. හැබැයි දැනට අපි construction නැත්නම් මේ වාක්‍ය ගොඩනැගීම ගැන තමයි අපේ පූර්ණ අවධානය යොමු කරලා තියෙන්නේ. පූර්ණ අවධානය. හොඳයි.
were painted කියන වාක්‍යය හරි හැබැයි පමණ. එතකොට were being එකේ වෙනස වාට මතක් වෙන්න ඕන. හොඳයි. එහෙමනම් මම යනවා චුට්ටක් උඩට. නෑ නේ ගායනේ he is recovering because he is the subject. අපි යාව සනීප කරනවා නේ යානේ සනීප වෙන්නේ. It's not practical. වැඩි කරමින් ඉන්නේ නෑ. වැඩි කරමින් ඉන්නේ නෑ. අර මම කිව්වේ සමහර ඔයගොල්ලෝ දන්නවද දැනගන්න ඕන ඇත්තටම මේ මොඩියුල් එකේ ඉන්නවා නම් හැම verb එකක්ම අපිට ing form එකෙන් පාවිච්චි කරන්න බෑ. හැම verb එකක්ම ing form එකෙන් පාවිච්චි කරන්නේ නැහැ අපි විශේෂයෙන්ම continuous tense එක ing නෙවෙයි continuous form එකෙන් පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයක් I am loving you කියලා කියන්නේ නැහැ. I am loving you කියලා කියන්නේ නැහැ. ඒක මේකටත් පොදුයි. මේකත් continuous tense මනේ. මේකෙදි පාවිච්චි වෙන්නේ නැහැ I am being loud කියලා එහෙම. Okay? යාදාව. හොඳයි. දැනට ලොකුවට වාක්‍ය වලට යන්න එපා. We will definitely go. මම deep යන්න හරිම කැමති කෙනෙක්. I just love. මම හරිම කැමති deep කියලා ඉගෙන ගන්න, උගන්වන්න. වැරදි දමයන්ති වාක්‍ය. මූලික පද්ධතියෙන් බැහැරයි. හොඳයි. දැන් ඒකේ අනාගත කාලේ කාටද කියන්න පුළුවන් මට? She will මොකද වෙන්න ඕනේ? ඇය උගන්වමින් සිටීවි මට. Who can tell me the මේක ලියා ගන්න 6 වෙනි වාක්‍ය. මම මේ ටික අංක දාලා දෙන්නම් වார்த்தාවට. අංක දාලා දෙන්නම් මම වඩ පැහැදිලි වෙන්න. ඔබ ටෙන්සස් 12. හරි. Oh, she'll be teaching me. Future continuous tense එක. She'll be teaching me. Okay? She'll be teaching me. Okay, fine. Now here's the thing. පුළුවන් නම් මට මේක පැසිව් කරලා දෙන්න. Nuwanti, that one is a terrible mistake. That's a terrible mistake. Don't do that. Focus, 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 focus. අවධානය, අවධානය, අවධානය. Focus. දැන් ආපු න්‍යාය මත ඔව්. ඉමේෂා වාක්‍ය නම් හරි න්‍යායාත්මකව හරි. I'm waiting. Yeah. All right. Yes, like. Oh. ඉතින් දැන් I am being taught කියන්නේ මට උගන්වමින් සිටිනවා. I was being taught කියන්නේ මට උගන්වමින් සිටියා. Okay? මට උගන්වමින් සිටීවි කියලා කියනවා නම් කියන්න වෙන්නේ එකම විදිය මේක. I will be being taught. හරිනේ? තියරි එක හරි. හැබැයි මේ වාක්‍ය වැරදි. මම ඉක්මනට ලියන්න නැත්නම් කට්ටිය වැරදියට වටහා ගන්න මම දන්නවා මෙතන ඔක්කොම ළමයි නෙවෙයි ඉන්නේ කියලා. මම okay. මේක future tense එකේදී passive continuous tense එක පාවිච්චි කරන්නේ නැහැ. කරන්න බෑ අතන. මේක කැතයිනේ will be being taught කියලා. මේ වාක්‍යය කියන්නේ ඉංග්‍රීසියේ කියන්න බෑ මට උගන්වමින් සිටීවි කියලා. ලියුමක් ලියමින් සිටීවි කියලා කියන්න බෑ. ලියුමක් ලියමින් සිටිනවා කියන්න පුළුවන්. ලියුමක් ලියමින් සිටියා කියලා ලියන්න පුළුවන්. ලියුමක් ලියමින් සිටීවි කියලා කියන්න පුළුවන් වුණාට සිංහලෙන් ඉංග්‍රීසි වල කියන්නේ නැහැ. will be being පාවිච්චි වෙන්නේ නැහැ එක තැන. Remember that forever. මම මේ වගේ තැනකට දෙනවා වෙන වචනයක්. ඒ තමයි not in use කියලා. එහෙම භාවිතයක් නැහැ. අනිවාර්යයෙන්. Not in use. Not in use. Oh. Not in use. ඒක භාවිතයේ නොමැත. මට පුංචි පණිවිඩයක් ලැබුණා. ඔන්න මම පණිවිඩයට රිප්ලයි කරා. ඔය ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න අනිවාර්යයෙන්ම. වෙන ක්‍රමයක් නැහැ ඇක්ටිව් වලින් තමයි කියන්න වෙන්නේ. දැන් මට උගන්වමින් සිටීවි කියන්නේ කවුද කියලා කියනනම් she නේ හරි he හරිනේ. she'll be teaching me. ඒ අදහස කියන්න ක්‍රමයක් තියෙන්නේ ඇක්ටිව් වොයිස් වලින් විතරයි. හරිද තේරෙනවද ඒ වැඩේ? හරි මම ටෙලිග්‍රෑම් ගෲප් එකේ වෙලා තියෙනවා. ඒක හරහා ඔයගොල්ලන්ට ඔය ලින්ක් ලැබෙන PDF ලැබෙන වැඩේ කරගන්න පුළුවන්. 39 16 මගේ මොබයිල් නම්බර් එකත් මම ආපහු එවන්නම්. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හොඳයි. එතකොට not in use කියලා තමයි මෙතනින් එහාට ලියන්නේ. හරිද? ඔන්න එතෙන් එනකන් ලියාගත්ත නේද? very good. හොඳයි. දැන් මෙන්න මේ වගේ දකුණු අත පැත්තේ ලිව්ව වාක්‍ය පහට පොඩි අවධානය යොමු කිරීමක් කරන්නකෝ. I am taught මට උගන්වනවා. I was taught මට ඉගැන්නුවා. I will be taught මට උගන්වාවි. I am being taught මට උගන්වමින් සිටිනවා.
I was being taught මට උගන්වමින් සිටියා. I will be being taught කියලා භාවිතයක් නැහැ. ඒ කියන්නේ future continuous tense එකේ passive භාවිතයක් නැහැ. It is not being used. Yes you can. theory එකක් විදියට will be being කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම භාවිතයක් නැහැ කියලා තමයි මම මේ අවධාරණය කිරීමක් නැවත නැවත කරන්නේ. ඔයාට ආගියු කරන්න පුළුවන්. බෑ චන්දිම. අනාගතේ අඟවන්න පුළුවන් තමයි. හැබැයි මේක නෙවෙයි. මේක නෙවෙයි. voice දාන group එකට register වුණාට පස්සේ තමයි ඔයාලගේ recording සහන group එක එන්නේ. මට තාරුකුවාම අලුත් එක්කෙනෙක් කියලා තමයි මම නිර්මාණය කරන්නේ. මෙහෙමයි. ඔයාලගේ recordings ඒ ගොඩාක් වැඩ තියෙනවා මේ class එකේ මේ ඇවිල්ලා දශමයක් වගේ අපි කරන දේවල් වලින් පරණ කට්ටියක් දන්නවා. අලුත් අයටත් යම් අවබෝධයක් ඇති දවසයි දෙකයිනේ. අපි කරන්න යන දේෙන් දශමයක් තමයි මේ grammar part එක කියලා කියන්නේ. This is not everything. This is just one single aspect of this course. මේ course එකේ එක කොටසක් විතරයි මේක. This is not everything. There are so many other things that you have to do. Language එකක් ඉගෙන ගන්නවා කියන්නේ ඒක complicated process එකක්. හරිද? මට පුළුවන් උපරිමයෙන් මම ඒක simplify කරලා තියෙනවා. ඒක වෙනම කතාවක්. But this course is much more than this. ඒක පුතාලා ඔය අහන groups ගැන මට දැම්ම විස්තර දෙන්නත් බෑ, කියන්නත් බෑ. අපි class එක පටන් ගත්තට පස්සේ I will explain everything. I mean once you are registered, because I don't want to have unnecessary troubles. අනවශ්‍ය ප්‍රශ්න ඕනේ නෑ අපිට. අපි දැනට මේක කරගෙන යමු. ඉස්සරහටම තව හරියටම සතියක් වගේ ඇතුළත ඔයාලා අපේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුගත වුණාට පස්සේ you will know what exactly we do here, but දැනට දල අදහසක් ගන්න පුළුවන්. හරි. ඔන්න පුතා එහෙනම් අපි යනවා. Yes, kind. She's been dressed up. ඔයා දන්නවා දැන් tenses ඔයා මේ බලන්න active tense. Teaches me, taught me, will teach me, is teaching me, was teaching me, will be teaching me. හත්වෙනි tense එක present perfect tense එක. එවන්න බලන්න වාක්‍යය. මේ වාක්‍ය රටාව අනුව මොකක්ද හත්වෙනිට එන්න ඕන? අය උගන්වලා තියෙනවා මට. ලා තියෙනවා. active. active වාක්‍ය මං අහන්නේ. I'm waiting for your active sentence. Taranga, that one is wrong. She has taught me. On that. She has taught me. Present perfect. මං නිකමට අහන්නම් මේක අතීත කාලයත් ඔහොම කියන්නකෝ. has taught me එකේ අතීත කාලය had taught me. අපි දන්නවා. අපි දන්නවා will has කියලා එකක් නෑ, will have විතරයි. she will have taught me. මේවා module 1 එකේ පාඩම්. මං හිතනවා ඔක්කොටම මතක ඇති කියලා ඒ දේවල්. හරි. will has කියලා එකකුත් නෑ, will have. මට yes no answer එකක් දෙන්න. මම මේ highlight දම්පාට කරන taught කියන වචනේ මෙන්න මෙතන මම දම්පාට කරන taught කියන වචනේ එකමද දෙකක්ද? දෙවෙනි ඔයාගේ පොතේ okay. අදම ආපු අලුත්ම ළමයි හවස 9:30 module 2 එකට join වෙන්න. මට yes no answer එකක් ඕන. මෙන්න මෙතන තියෙන taught එකයි දෙවෙනියට තියෙන taught එකයි ඔයාගේ පොතේ බලා ගන්න. 8 වෙනියට 7 වෙනියට තියෙන taught එකයි එකකද දෙකක්ද? දෙකක්. මෙතන තියෙන්නේ past tense එක. මෙතන තියෙන්නේ මොකක්ද මෙතන තියෙන්නේ? past participle එක. අපි දන්නවා have has ට පස්සේ සෑම විටම V3 වෙන්න ඕන කියලා. V3 වෙන්න ඕන කියලා අපි දන්නවා have has එක. එහෙනම් passive හදනකොට හරි ලේසි වැඩි. දැන් ලස්සන මේක ගොඩාක් ප්‍රායෝගිකයි, අතිශයින් ප්‍රායෝගිකයි මේක නිසා හොඳට ඉගෙන ගන්න. මට උගන්වලා තියෙනවා, මට කියලා තියෙනවා, මට ඉන්වයිට් කරලා තියෙනවා, මාව තෝරගෙන තියෙනවා, මට ගියලා තියෙනවා, බත් උයලා තියෙනවා, දොර වහලා තියෙනවා, ඒ මනුස්සයාව අරස් කරලා තියෙනවා, කරා නෙවෙයි කරලා තියෙනවා, බත් ඉව්ව නෙවෙයි උයලා තියෙනවා, මට කිව්වා නෙවෙයි මට කියලා තියෙනවා. හරි? එයාව අරස් කරා නෙවෙයි අරස් කරලා තියෙනවා. යමෙක් යමක් කරලා තියෙනවා. මම මේක යූසේජ් එක කලින් කියලා දුන්නා. ඒ කියන්නේ මේ ටෙන්ස් එකේ යූස් එක. දැන් අපි එක පැසිව් එක ඉගෙන ගමු. හරි. එහෙනම් I have taught. එතකොට කෝ be verb එක නෑනේ. මම උගන්වලා තියෙනවා. නෑ එහෙම බෑ. මට උගන්වලා තියෙනවා.
අපි දන්නවා have ට පස්සේ දාන්න පුළුවන් එක මේක be එකයි. have ට පස්සේ පාවිච්චි වෙන්නේ be වල past participle එක. ඒ තමයි be double en. මෙන්න මේ be ing එක දාන්නේ am is are was වලට පස්සේ min කියන ප්‍රත්‍යයට මේ been එක පාවිච්චි කරන්නේ මොකටද? past participle be එකේ I've been taught ලස්සන වාක්‍යයක්. I've been invited මට ආරාධනා කරලා තියෙනවා. I've been told everything මට හැම දෙයක්ම කියලා තියෙනවා. I've been selected මාව තෝරගෙන තියෙනවා. They have been arrested ඔවුන්ව arrest කරලා තියෙනවා. The minister has been changed ඇමතිවරයාව මාරු කරලා තියෙනවා. Okay, Mr. Kehliya Rambu මිනිස්සු මිලියන 2ක් වැක්සින් කරලා තියෙනවා. හරි. එහෙමනම් ඉතින් මෙතනින් එහාට ලොකු අභියෝගයක් නැහැනේ. have been එකේ අතීත කාලේ මොකද්ද? good luck. had been taught. had been taught. I had been taught. මට උගන්වලා තිබුණා. මට have has ගේ අතීත කාලේ had been. He has නමුත් I had he had. She will have taught me. එතන මොකද වෙන්න ඕන? අනාගත කාලේ will has කියලා එකක් නැහැ නේ. will have been taught. I will have been taught. හරි. දැන් theory එකක් තියෙනවා. Now there is this theory in your head. දැන් හොඳ ලස්සනට පිළිවෙලට එක තියෙනවානේ. Alright. This is tenses. Okay. තව එක දවසක් මට දෙන්න auxiliaries ටික කරලා දෙන්න and then passive වල සාමාන්‍ය පන්ති එක ගෙනෙන මූලික පද්ධතිය අවසන් වෙනවා. ඊට පස්සේ තමයි English ශබ්ද special එන්නේ. ඒක මගේ එකක් නෙවෙයි භාෂාවේ තියෙන දෙයක්. හැබැයි ඊට පස්සේ එනවා ඔය theory දෙක කියන්නේ තව එක දවසක් ඕන මට modules ටික අර මුල ටික කියලා දෙන්න. And after that you're going to learn the special stuff that you have never learned before this. මීට කලින් ඉගෙනගෙන නැති ඉවෙන් වගේ ඉගෙනගෙන තියෙන දේවල් පැහැදිලිව ඉගෙන ගන්න යන්නේ next week onward. Right. දැන් ඔන්න complete note එකක් තියෙනවා. දැන් මම have been එකේ has been එකත් එක්ක ප්‍රායෝගික වාක්‍ය ටිකක් ලියන්නයි යන්නේ. I will have been taught කියන එක ප්‍රායෝගිකයි තමයි. Yeah, you can use it sometimes. It's okay. You can use it. It will have been done. He will have been arrested by next week. ඊළඟ වෙනකොට මිනිහා arrest කරලා තියෙන්නේ. He will have it. I'm sure the exam will have been cancelled. Exam එක කල් දාලා තියෙයි. යන්න එපා. The exam will have been cancelled. I'm sure. Okay. It is indeed. Okay. හරි. හැබැයි මේක විතරයි not in use. Yeah, that's right, Ajini. This is I don't know why you sent this sentence. This one is okay anyway. වාක්‍ය නම් නිවැරදි. That's right. The message has been. The message has been delivered. මට ප්‍රායෝගික වාක්‍ය ටිකක් කියන්නේ have been has been පාවිච්චි කරලා. ලස්සන වාක්‍යයක් මට එවුවා. The message has been delivered. message එක deliver කරලා තියෙනවා. I'm sorry about this. Delivered. Okay. The match meeting කියන එක හිටියාරිට මම ගන්නවා match කියලා ලේසියෙන්ද. The match has been postponed. තරඟේ කල් දාලා තියෙනවා. Something has been done. යමක් කරලා තියෙනවා. මම ඊට වඩා stolen කියලා ගන්න. යමක් හොරකම් දැන් මට have been ඕන. Something has been stolen. Yes. ඒක ලස්සනයි කමන්න මම ලියනවා. The connection has been disconnected. Connection එක disconnect කරලා තියෙනවා. Examples have been given. කවුරුත් පටල ගන්න එපා මේ එකක් නිසායි has been උනේ. message එක එකක් has been. හැබැයි examples ගොඩක් නිසා have been උනා. ලියා ගන්න එපා මේ ටික. The messages, නැත්නම් messages, all the messages have been deleted. ඔක්කොම messages ටික මකලා තියෙන්නේ. Yeah, beggars have been transferred to somewhere, right? Yeah. The plural එක. Yes, අතිවිශේෂ ගැටපත්ය නිකුත් කරලා තියෙනවා.
Yes, Gayan. For the flights, සියලුම ගුවන් ගමන් have been called off. නැත්නම් cancelled කියලාම ගමුකොල්ලා දන්න එක. All the flights have been cancelled. Schools have been closed. Perfect. Prisoners have been punished. He's been tested. Okay. Meeting has been postponed. Essential instructions have been issued. Nothing given. Yes. Essential instructions. अत्यावश्यक उपदेश have been given. Perfect. Very nice. Your account has been suspended. ඔබේ ගිණුම තහනම් කරලා තියෙනවා. මගේ අලුත් මොකද්ද ඒකට කියන්නේ මගේ WhatsApp account එක කවුරු හරි පටන් අරගෙනම it has been banned. ඒක තහනම් කරලා තියෙනවා. මගේ WhatsApp එකක් දෙකක් තිබුණා එකක් තහනම් කරලා. But it's okay. I'm willing to take up these challenges. Yeah, the old buildings have been demolished. Accommodations have been provided. Given Canada provided. The guidelines have been updated. Yes, Pawan. Thank you. Borders have been closed. Had been closed. Okay, අතීත කාලේ. ඉතින් මේකම had been කරන්න පුළුවන් ඈ. Had been will have been කියන්න පුළුවන්. The message had been delivered. The message will have been delivered. Yeah, Facebook account has been hacked. My page, right? Cars have been sold. The match has been postponed. Something has been stolen. Connection had been වෙන්න පුළුවන්. නසින්දු have එක been එක ඕක නෙමෙයි පුතා. BEEN. Circular has been cancelled by the first amendment. The first one on a banquet. චක්‍රලේඛය first amendment එකෙන් අයින් කළා තියෙනවා. කවුද වත්සලා මං අහපු වාක්‍ය දැක්කේ නෑ. I'm sorry. Is it correct කියලා විතරයි දැක්කේ. The house has been cancelled. Cleaned. Yes. Will have been closed for another 2 years, I think. Yes, the funds have been successfully deposited to your account. Perfect. Yes, their leave has been cancelled. I've been encouraged, ED, by you. The lesson has been. මට ලස්සන වාක්‍යයක් ආවා. හරි. මම ඇත්තටම අහන්න හරි. දැන් වැඩි ඉවරයි. මම දැන් ඔය උදේ ඉඳලා يعني පන්ති පටන් ගත්ත ඉඳලා වෙලා මේ දක්වා ආපු පාඩම් වලින් මම ආගේ ප්‍රශ්නයක් අහනවා. මේකට අදාළ ටෙස්ට් ගොඩක් පාලට එයි. Google form එකට අමතරව PDF එකම ගොඩක් එයි. ඒවා ඔයගොල්ලෝ අරගෙන පුළුවන් නම් print out එකක් දාලා කරන්න. Okay. Now yes. මට කියන්න ලස්සන ප්‍රායෝගික අපි හැමෝටම වළංගු වාක්‍යයක්. මේ රෙකෝඩ් එක මේ ක්ලාස් එක මේ මීටින් එක රෙකෝඩ් වෙන ගමන් තියෙන්නේ කියලා මට කියන්න. මේ මීටින් එක රෙකෝඩ් වෙන ගමන් තියෙන්නේ. මේ වෙලාවේ රෙකෝඩ් කරන ගමන් තියෙන්නේ. This meeting, the loan has been settled. Yes, this meeting is being recorded. අපි ඒකෙන් වාක්‍ය 9ම ලියමු. හරි. ඉන්නකෝ. මේ ටික මම පල්ලෙහායින් ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වන්න. අපි වාක්‍ය 9ක්ම ලියමු පැසිව් නැතුව, ඒ කියන්නේ ඇක්ටිව් පැත්ත නැතුව. ඔන්න බලා ගන්න. This meeting is recorded. මේ meeting එක record කරනවා මම. Okay? නැත්නම් the meeting කියලාම ගමුකෝ. The meeting is recorded. රැස්වීම රෙකෝඩ් කරනවා. හරිද? මීටින් එක රෙකෝඩ් කරනවා. හැමදාම එහෙම. The meeting is recorded. රැස්වීම රෙකෝඩ් කරනවා. 9ම ලියමු අපි. මම ඔයාලට චැලෙන්ජ් එකක් දෙන්නම්. මේකෙන් වාක්‍ය 9ම ලියන්නකෝ. පොඩි දෙයක් අමතකුණා කියන්න. perfect continuous tense එක තියෙන්නේ have been working. ඒකේ passive නෑ. passive වාක්‍ය 8යි තියෙන්නේ. passive වාක්‍ය රට 8යි තියෙන්නේ. tenses වලදී 8යි තියෙන්නේ 12ක් නෑ. active 12ක් තිබුණාට passive 8යි තියෙන්නේ. අපි ඒ 8ම කතා කරා. මොකද එකක future continuous එකේ අයින් වුණානේ. මෙන්න මේක ලියන්න. මෙන්න මේක ලියන්න. The meeting is recorded කියන එකේ ටික ලියාගෙන යන්න. group එකට අනිවාර්යෙන් එවනවා පවණින්. හරි. ඒ මම ලියන්න එපා කිව්ව ටික ලියන්න එපා. දැන් මේක ලියන්න. මොකද්ද මම වාගෙන් ලියන්න කියලා බලාපොරොත්තු වෙන්නේ? මට මේකේ වාක්‍ය 3ක් ලියලා දෙන්නකෝ ඉස්සරවම.
මීටින් එක රෙකෝඩ් කරනවා මීටින් එක රෙකෝඩ් කළා මීටින් එක රෙකෝඩ් කරાવી මීටින් එක රෙකෝඩ් කරනවා වැහලා පායවෝ වගේ තුනක් මම ඉල්ලුවේ 3 simple present past future මීටින් එක රෙකෝඩ් කරා හරි දැන් රූලක් කරලා හතරවෙනි එක ලියලා දෙන්න මට රූලක් කරලා කන්ටිනියස් මේ වෙලාවේ මේ මීටින් එක මේකත් ඕනේ මීටින් එක රෙකෝඩ් වෙන ගමන් තියෙන්නේ the meeting is being recorded meeting එක රෙකෝඩ් කරන ගමන් තිබුණේ ඒකයි මම ඒ zoom meeting එකට යන්න බෑ it was being recorded නේ මම මේ join වෙන්න try කරා it was being recorded මට බෑ record වෙන වීඩියෝ එකකට යන්න the meeting was being recorded the meeting was being recorded that's why I didn't join that class okay will be recorded කියලා කියන්න බෑ එහෙනම් okay will be being okay එතකොට අපි දන්නවා ඊළඟට 6 වෙනි එකක් ලියන්න බෑ නේද මේකේ ඒක අපි නිකමට not in use කියලා ලියමු මම ලියලා ඕනනම් ඉරකින් කපන්නත් පුළුවන් පළවෙනි එක නිසා the meeting will be being recorded කියලා ඉතින් මෙහෙම එකක් නැති එක ලියන එකට තේරුමකුත් නැහැ ඔයගොල්ලෝ not in use කියලාම ලියන්නේ ඒක ඒ කියන්නේ එහෙම එකක් නැහැනේ future continuous එකක් ඒක මෙහෙම වාක්‍ය රටාවක් නැහැ මට හරි බයයි කවුරු හරි වීඩියෝ එක මේ හරිම හිතයිෂී මිනිස්සුන් ඉන්නේ මගේ Facebook account එක hack වුණා මගේ WhatsApp account එකක් hack වුණා එතකොට මට හරි ප්‍රශ්නයක් තියෙනවා මේ චූටි මේ වගේ මම උගන්වන්න යම් වැරදි භාවිතයක් උගන්වනකොට ඒකත් වීඩියෝ එකක් ක්ලබ් වෙලා හිටානද social media වල ඇයිද කියලා. But that's fine anyway. එහෙම වෙන්න හේතුවක් නැහැ. I know who I am. I know what I am capable of doing. I know what my background is. So I have nothing to worry about it. But I'm just concerned. This is Sri Lanka, right? Things happen in a way that I cannot even understand. Okay, fine. හෙටයර්ජි වාක්‍ය වැරදි B verb එක නැහැ. The meeting is being recorded. The meeting was being recorded. The මෙහෙම එකක් නෑ අතරම එන්න අපි එක not in use කියලාම තියමු. එහෙම එකක් නෑ අතරම 6 කියලා not in use කියලා ලියමු. හරි. හොඳයි. 7 වෙනි එකයි 8 වෙනි එකයි 9 වෙනි එකයි ලියලා දෙන්න මට. 7 8 9. perfect. ගොඩක් ළමයි හරියටම කරගෙන යනවා. The meeting has හැබැයි have වෙන්න බෑ මොකද meeting එක එකක් the meeting has been recorded meeting එක record කරලා තියෙනවා the meeting had been recorded now වෙන එක the meeting will have been recorded the meeting has been recorded the meeting had been recorded the meeting will have been recorded Chris Tiara it should be recorded but other way is good for us number 6 what do you mean Kusala do I have to write it down නෑ ඒක එහෙම එකක් නෑ නේ අයින් කළා දාන්න just forget it future continuous නෑ TRAR මම දැක්කේ නෑ ඔය ආපු වාක්‍යය. ඔයගොල්ලෝ doubt වාක්‍ය වෙනකොට capital එකෙන් එවන්න. මේ අපි ට්‍රික් හැමෝම කරන්න එපා මේක දැන් අනිවාර්යෙන් මම විසින් කියව යුතුයි කියලා ඔයාලා හිතන වාක්‍යයක් තියෙනවා නම් මොකද I get a lot of messages anyway. I cannot read everything. So if you believe that there is this issue block letters වලින් මට ඒක එවන්න. capital letters වලින් මට ඒක එවන්න. එතකොට මට ඒක උඩට ගිහිල්ලා හරි බලන්න පුළුවන්. සමහර වෙලාවට ඔයගොල්ලෝ වාක්‍යයක් දාලා is it correct කියලා අහනකොට මට ඒ වාක්‍ය හොයාගන්න බැරි වෙනවා. I'm sorry about that. හරි. මම මේ ටික මෙහෙම කරන්න.
මම මේකේ font size එක චුට්ටක් පොඩි කරලා මම වාක්‍ය ටික ඔක්කොම එක ළඟට ගන්නම්. ඒකට ඔයගොල්ලන්ට ලේසි මම හිතන්නේ බලා ගන්න. අපේ summary එක. හරි. ඔන්න තියෙනවා වාක්‍ය 9. Yeah, that's right, Kusala. That's right. I understand it. Many books have been read. SLRW, bro. Thank you. I don't need it. If you think this is really productive, you can share all this information, recordings. ඒගොල්ලොත් එක බෙදා ගන්න. ඒගොල්ලෝ කැමති නම් join වෙන්න. Yeah, of course, only 8 sentences. That's right. Because there is no number 6, right? Okay, fine. Now everyone understands this, I believe. හැම කෙනෙකුටම තේරෙනවා මේ වාක්‍ය රටාව ගොඩනගන විදිය. එතකොට යම් අවබෝධයක් තිබුණ කෙනෙකුට active voice tenses පිළිබඳව දැන් passive පිළිබඳව සාධාරණ අවබෝධයක් ඇති. දැන් අපිට යම් අවබෝධයක් තිබුණා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරිද? යම් අවබෝධයක් තියෙනවා. දැන් තියරි එකක් වාගේ ඔළුවේ තියෙන. හැබැයි ඒකත් 100%ක් පැහැදිලි නැහැ. මම ඉස්සරෝම දැන් මේක මෙහෙමම තියන්න. ඊට පස්සේ වාට මේක නෙගටිව් කරන්න කියලා මම පුංචි අභියෝගයක් දෙනවා තව ටික වෙලාවකින්. මේක නෙගටිව් කරන්න. මීටින් එක රෙකෝඩ් කරන්නේ නැහැ. මීටින් එක රෙකෝඩ් කළේ නැහැ. මීටින් එක රෙකෝඩ් කරන්නේ නැති වෙයි. මේක මීටින් එක රෙකෝඩ් කරන ගමන් නෙවෙයි ඉන්නේ. දැන් ඔයාලට සාමාන්‍ය ඇක්ටිව් ටෙන්සස් ටික පුළුවන් වෙන්න ඕන මේ වගේ. කැමති verb එකක් කිව්වොත් එහෙම I go කියලා වගේ I go I went I will go I'm going I was going I'll be going I have gone had gone will have gone have been going had been going will have been going. ඔන්නෝම 12ම පුළුවන් වෙන්න ඕන. නෙගටිව් කියනවා I don't go I didn't go I won't go I'm not going I wasn't going won't be going haven't gone hadn't gone won't have gone haven't been going hadn't been going won't have been going. ටෙන්සස් පුළුවන් වෙනවා කියන්නේ එහෙම. passive උත් එහෙම. I was scolded දැන් අපිට පල්ලෙහාට ගියොත් I am scolded, I was scolded, I will be scolded, I am being scolded, I was being scolded, I have been scolded, had been scolded, will have been scolded. It's easy. Negative කියනකොටත් එහෙමයි. I'm not scolded, I wasn't scolded, I won't be scolded, I'm not being scolded, I wasn't being scolded. I haven't been scolded, I hadn't been scolded, I won't have been scolded. See, මන්තරම් වේගෙන් කියන්න අවශ්‍ය නැහැ. But just to understand, there's this theory. මේ theory එකක් තියෙන මේක පොඩි දෙයක් තියෙන. ඒ theory එක ආවට පස්සේ it becomes kind of easy. ඒක ලේසි වෙනවා. Yeah. Yes, Jiva. The meeting is not recorded. The meeting is not recorded. Meeting එක record කරන්නේ. එහෙම කරන්නේ නෑනේ. ඉංග්‍රීසි කාලා. No. I haven't teached in English. I just understand the construction quite well. මම ඒකයි කියන්නේ අපි හැම වෙලාවෙම subject එකක් ඉගෙන ගන්නකොට in and out ඔක්කොම ඉගෙන ගන්න ඕන. නිකන් අරේ මේ මොනවාරි උගන්වලා අමාරු part skip කරලා. So in a country like Sri Lanka it's very easy to teach English, you know. You know why? අයි අතරම ලේසි. මම මේ පුංචි break එකක් ගන්න ඔයාලගේ ඔළුවට පොඩි rest එකක් දෙන්න ඕන නිසා ලංකාවේ ඉංග්‍රීසි පන්ති කරන්න හරි ලේසි. The first thing, no one asks for your qualifications. කවුරුත් ඔයාගේ qualifications අහන්නේ නැහැ. Even you have one. And the other one, no one is going to question you. කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ ඔයාව. Very rarely someone questions you. Very rarely someone questions you. And ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ළමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. You can avoid it. and ළමයි ප්‍රශ්න අහන්නෙත් නැහැ. මේ online platform එකේ නම් ටිකක් හරි ප්‍රශ්න අහනවා. 9-10-11 ඊට පස්සේ after A-levels සමහරට උගන්වද්දි ප්‍රශ්න අහන්නේ නැහැ. They don't ask questions. They don't have questions. Okay? No one knows the syllabus. Yes, Rohini. That's the point. No one has a syllabus. No one knows what to teach and how to teach. Even parents have no idea. Now there is this point. So there is no syllabus. So they can skip. Tamanta තේරෙන්නේ නැත්නම් අමාරුනේ they can skip it. And ලංකාවේ මිනිස්සු සිංහලෙන් උගන්වනවට හරි කැමති. මොකද තේරෙන්නේ එතකොට කියලා හිතනවා. So එහෙනම් ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නැහැ මාර ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න. You see my point? But තේරෙනවා මගේ කාර්යය. So that's how all these mafia men have have been earning money just by cheating people. Well, that's not the way we need to do things. අපි එහෙම කරලා හරියන්නේ නෑ පුතා.
yes එක pattern එකකට රාමුවකට කර කරනවා that's right එතන එහෙම ප්‍රශ්නකුත් තියෙනවා එයාලා පොඩි කෝණකින් පෙන්නනවා මේක alright මෙච්චරයි ඉංග්‍රීසි කියලා එහෙම දෙයක්ත් වෙනවා මට ගොඩක් feedback කරනවා thank you very much everyone ඔව් ඒක ළමයිද මෙතන වැඩිහිටියෝනේ ඉන්නේ ඔයාලට තේරෙනවා වැඩිහිටියෙකුට තේරෙනවා ඒ වුණත් සමහර අය වුණත් සමහරවිට මම කියනකොට තමයි මතක් වෙන්නේ ඇත්තනේ අපි ඉංග්‍රීසි කියලා හිතාගෙන හිටියේ මේ ටික විතරනේ right දැන් තාම නම් තේරෙන්නේ නැහැ මගෙත් එක කාලයක් හිටියාම තේරෙයි ඒක කොට වෙන දෙයක් නෙමෙයි යා අන්තිමට අපි තමයි හොඳටම කරේ yes that's right so that's a good point දැන් අපි එක කෝණකින් බලාගෙන ඉන්නවා දැන් හරි වගේ පේනවා හැබැයි පත්තරයක් ගත්ත ගමන් what is this what has happened here? I don't understand anything එහෙම නැත්නම් මේ පන්තියේ ළමයිත් එක්ක හොඳට කමියුනිකේට් කරගන්න පුළුවන් කොහොම හරි අන්තිම වෙනකොට යන්තම් කතා කරලා හැමදාම how are you I'm fine thank you කියලා පුළුවන් වෙනවා ඔයා බත් කෑවද අනේ what did you eat කියලා කොහොම හරි කටපාඩම් කරලා වැඩේ පුළුවන් වෙනවා ඊට පස්සේ හරියට මීටින් එකක ගිහිල්ලා ස්පීච් එකක් කරන්න කිව්වොත් දාඩිය දාලා අසරණ වෙලා දන්න දේවලුත් අමතක කරලා it happens like පාර යනකොට වෙන පන්තියෙන් පිටලා මේක ඇවිල්ලා ඉංග්‍රීසි වලින් අහුවොත් එහෙම kind of like hard කමිද I'm sorry signal strength එක මදි ඇති වගේ එකයි පුතේ හරි ඉතින් කාරණේ එච්චරයි මම පුංචි රෙස්ට් එකක් ගන්නත් එක්ක ඒ දේවල් කිව්වේ අතරම මට බලන්න මට ෆීඩ්බැක් එකක් එන අතර මට දැනෙනවා දැනුමාව ට්‍රැක් එකට ආවේ කියලා මටත් මුලින්ම දැනුන්නේ නැහැ මාසයක් විතර යනකොට තමයි තේරුම් ගත්තේ සර්ගේ විදිය හුරු වෙලා හිටියේ සිංහලෙන් ඉංග්‍රීසියට වැරදි විදියට yes නුවන්ති දුව thank you හරි දැන් මේකේ නෙගටිව් ටික දැන් අපි මම ඔය පුංචි රෙස්ට් එකක් දුන්නේ ඕගොල්ලන්ට මොකද අපි ටිකක් වේගෙන් කරගෙන ආවනේ the meeting isn't recorded yes perfect එහෙමනම් මේ ටික නෙගටිව් කරන වැඩේ අපි මෙහෙම මම මේක සේව් කරලා තියාගන්න අපි අනිද්දා පාඩම පටන් ගන්නකොට අපි මේක නෙගටිව් කරමු මම යනවා තව චැලෙන්ජ් එකක් වාර දෙන්න පොසිටිව් වාක්‍ය වලින්ම මොකද අපි ගත්තේ සිංගියුලර් සබ්ජෙක්ට් එකක් දැන් මම ප්ලූරල් සබ්ජෙක්ට් එකක් එක්ක වාර චැලෙන්ජ් එක දෙනවා ආයෙත් වාක්‍ය 9ක් නෙවෙයි අතන 8ක් ලියන්න ඔයාට අවස්ථාවක් දෙනවා ප්ලූරල් අපි මේක ප්‍රායෝගික භාවිතයෙන් තොර වුණාට කමක් නැහැ මට ප්ලූරල් සබ්ජෙක්ට් එකක් ඕන නිසා yes Setiyaraj now you are sending me all these things in block letters it's not appropriate ඔයාගේ වාක්‍ය හරි එතකොට දැන් එක අනිත් අය වෙන කියන්නේ block letters මම එවන්න කිව්වේ අත්‍යවශ්‍යයෙන්ම මම බලන්න ඕන දෙයක් lesson recorded එක හරි නම් wasn't recorded එක හරි කියලා අවබෝධ වෙනවාමයි අපිට හරි anyway back to the lesson අපි එනං එකට යන් හිය කෙන ගත්තා එහෙම කමන්නේ වාහන හොදනවා කමක් නැහැ මේ මේක ඒතරම් ප්‍රායෝගික වාක්‍යයක් නෙමෙයි මම කියන්නේ වාක්‍ය නිවැරදි නමුත් අර එදිනදා ජීවිතේදී අපි මේකේ 9ම ගැන හිතලා 8ම ගැන හිතලා මම ගත්තේ so good luck මේකේ 9ම 8ම ලියන්නකෝ not in use එකත් එක්ක තමයි 9 වෙන්නේ so good luck tenses ටික so let's learn this tenses ටික vehicles are washed වාහන හොදනවා වෙලාව අරගෙන ලියන්න take your time think about it මුචි pattern එකක් තියෙන්නේ pattern එකට හුරු වෙන්න දැනට and then we will break that pattern in future vehicles are washed වාහන හොදනවා yes Mari perfect very nice වාක්‍ය තුනක් ලියන්න තුනක් ලියලා රෙස්ට් එකක් ගන්න මම ඊට පස්සේ ඊටු තුන ලියන්න වෙලාවක් දෙන්න මේක vehicles නෙමෙයි පුතා vehicles were washed වාහන හේදුවානේ my car was washed this morning වාහන හොදාවි vehicles will be washed අනාගතේ වෙන වැරද්ද දැන් මම පෙන්නන්න අනාගතේ වෙන වැරද්ද මෙන්න මෙයාව ඔය අතින් අමතක වෙන will be washed එකේ will be අමතක වෙන I know this happens all the time especially with new students
So will be washed. Washed. Will be washed. Yes, Kamal Taranga. Perfect. Kettiarachi will be washed. Sanka. ඊළඟ ස්ටෙප් එකකට දීලා සංක. Very nice. ගොඩක් ළමයි ඉලිලා 4 වෙනි එක. ඉතින් වාහන සෝදමින් සිටිනවා. Yes, Madhushani. Vehicles are being vehicles for being washed. Hi වෙනේක අපි will be being washed කියන එක මොකද කරන්නේ? Not in use කියලා අපි ලියනවා. ඒ කියන්නේ හිම භාවිතයක් නැහැ. එහෙම එකක් නැහැ. වාහන හොදමින් සිටීවි කියලා කියන්නේ නැහැ. වාක්‍ය සිංහලට හරවුවොත් වාහන හොදනවා, වාහන හේදුවා, වාහන හොදයි. වාහන හොදමින් සිටිනවා, හොදමින් සිටියා, හොදමින් සිටීවි. හත වාහන හොදලා තියෙනවා. වාහන හොදලා තියෙනවා. ගෙදර වහලා තියෙනවා. ගේට් අර ඒ වගේ වාක්‍ය. Vehicles have been මෙන්න been එක BEEN washed. අටවෙනි එක vehicles had been washed. I'm sorry. And number 9, vehicles will have been. Yes. ඉතින් will has කියලා කවදාකවත් දෙන්නේ නැහැ. ඒක අපි කලිනුත් කතා කරගෙන ආවේ. Yes, lucky will have been washed. Perfect. මම මේකේ ෆොන්ට් එක චූටක් චූටි කරන්නම්. එතකොට හැමෝටම පැහැදිලිව පේන්න. හරි. දැන් ඔයාට තියෙනවා පුංචි ජොබ් එකක් කරන්න. You have something to do. You have something to do. Okay? You have something to do. අපි okay. This is it then for today. හෙට වෙනකොට හෙට දවස් අතුරුදා ටෙස්ට් එකකුත් එනවා පොසිටිව් වාක්‍ය වලින් විතරක් පැසිව්. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන තව චූටි ජොබ් එකක් කරන්න. ඒ තමයි මේ වාක්‍ය ඔක්කොම නෙගටිව් වලට හරවන්න. There are 16 sentences. වාක්‍ය 16ක් තියෙනවා නෙගටිව් වලට හරවන්න. දැන් ඔයාලට මතක ඇති මම වාක්‍ය ටිකක් ඔයාලට ලියන්න එපා කියලා පල්ලෙහාට ගෙනිච්චා. ලියන්න එපා කියලා වාක්‍ය ටිකක් පල්ලෙහාට ගෙනිච්චා. ඒ ටික මම ඇත්තටම හිතුවා පන්තියේ වෙලාව ඉවරුනහම අපි ඒ ටික ලියමු කියලා. නමුත් මම හිතනවා දැන් ඒක වෙලාව නේ. මම PDF එක ඔයාලගේ group එකට එවන නිසා ඒ සම්බන්ධව කලබල වෙන්න එපා. මෙන්න මේ පාඩම් ටික ඇත්තටම දැන් ඔයාලට තේරෙනවා නම් මට ටිකක් අමාරුයි වගේ මේක past participle එක තේරෙන්නේ නැහැ. been දැම්ම තේරුනේ නැහැ. මට be verb තේරෙන්නේ නැහැ. මට මේ am is have has will have තේරෙන්නේ නැත්නම් ඔයා පුතා අනිවාර්යෙන් module 1 එකට join වෙන්න. ඔයාට හරියන ideal course එක තමයි module 1 එක. ඔයාට තේරෙන්නේ නැත්නම් past participle එක කියන්නේ මොකක්ද කියලා. ඔයාට තේරෙන්නේ නැත්නම් am is was දාන විදිය කොහොමද කියලා. ඔයාට මේ ing දාන ඒවා have has දාන ඒවා තේරෙන්නේ නැත්නම් ඔයා අනිවාර්යෙන් එන්න module 1 එකට. ඔයාට ideal ඒ course එක එකක් බොහොම හරි සුන්දර course එකක්. ඒක මේ වා හිතන්න එපා මේ චූටි නිකන් මුකුත් මේ වැඩ කරන නැති course එකක් කියලා. Of course that one can change everything. It's a game changing course. game එක වෙනස් කරන course එකක් ඒක. that මම විශ්වාස කරන්නේ මේකට ඕන foundation එක ඒකෙන් තමයි වැටෙන්නේ. solid foundation එකක්. ඒක විතරක් හරියට කරත් you can speak with the native speaker. හරියට කරොත් මාන්සියලා. මේක kind of advanced. Yes, that's right, true. මේ module 1 එක කියන්නේ ඔයගොල්ලෝ යම් එකකින් හිතනවා මට challenge එකක් විදිහට මේක කරන්න ඕන කියලා. no. Don't take this as a challenge. මේක fun නැත්තම් මේක fun එකක් නෙවෙයි නම් මේ පාඩම අනිවාර්යෙන්ම module 1 එකේ ඉන්න ඕන because that one is fun of course. Right? Foundation එක දාන එක ජොලි වැඩක් මොනවා වුණා. Okay, SLRW මම ආට ඒක මේ recording එක ඉවරනහම I'll let you know, okay? හරි. That's it then. Let me stop the recording first and then we are going to do something else.